ඔව්. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලුම දෙනාට. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය මගින් සංවිධානය කරනු ලබන උරුමයක ආවර්ජන මාර්ගගත දේශනමාලාවේ 6 වැනි දේශනය සඳහා ඔබ සියලුම දෙනාව ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අද දින අපගේ දේශනයේ මාතෘකාව වෙන්නේ නව පුරාවිද්‍යා පර්යේෂණ වලින් හෙළිවන සීගිරියේ ඉතිහාසය. මෙම දේශනය සඳහා අප සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ බාහිර කතිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මැතිතුමන්. මුල් උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්න මෙතුමන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් ඔහුගේ ආචාර්ය උපාධිය ලබා ගන්නවා. මූලිකවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අර්මුදලට සම්බන්ධව කටයුතු කරන මෙතුමන් සීගිරි ව්‍යාපෘතියේ හිටපු ප්‍රධාන පර්යේෂණ නිලධාරී හා හිටපු කෞතුකාගාර පාලක වශයෙන්ද කටයුතු කර තිබෙනවා. වර්තමානයේදී අනුරාධපුර ජේතවනාරාම කෞතුකාගාරයේ පාලකවරයා වශයෙන් කටයුතු කරන මෙතුමන් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙකුද වෙනවා. එවැගේම අයිකොමා ශ්‍රී ලංකා ආයතනයේ කාර්මික උරුමය පිළිබඳ ජාතික විද්‍යාත්මක කමිටුවේ වර්තමාන සභාපතිවරයා වශයෙන්ද ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මැතිතුමන්ව හඳුන්වා දෙන්න පුළුවන්. එසේනම් මේ ගෞරවනීය ආරාධනය ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මැතිතුමනි ඔබටයි දේශනය ආරම්භ කිරීම සඳහා ඊට මත්තෙන් සහභාගී වී සිටින ඔබ සියලුම දෙනාගෙන් කාරුණික විල්ලා සිටිනවා දේශනයට බාධා නොවන අයුරින් ඔබගේ මයික්‍රොෆෝන විසන්ධි කර තබන ලෙස. දේශනයේ අවසානයේ ඔබට අවස්ථාව ලැබෙනවා දේශනය සම්බන්ධ අදහස් ගැටලු සහ යෝජනා තිබේ නම් ඉදිරිපත් කිරීම සඳහා. ස්තුතියි. ඔව් සර් ප්‍රසන්ටේෂන් එක ෂෙයා වෙලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කවුරුත් දන්න මාතෘකාවක්. ඒ කියන්නේ කවුරුත් දන්න ස්ථානයක් පිළිබඳව සීගිරිය ශ්‍රී ලංකාවේ සෑම කෙනෙක්ම දන්න ස්ථානයක්. නමුත් ඒ ස්ථානයට පසුබිම වෙලා අපි මෙතෙක් හැඳිනගෙන තියෙන කරුණු වලට වඩා ඊට වඩා ආත්පසින්ම වෙනස් නැත්නම් ඊට වඩා වෙනස් මුහුණුවරක් ගත්තු තොරතුරුත් එක්ක මෑත කාලේන කළු පර්යේෂණ මත වදනම් වෙච්ච තොරතුරුත් එක්ක සීගිරි ඉතිහාසය කොහොමද සීගිරියේ නාගරික ව්‍යුහය එතකොට මේ සීගිරිය අපි දකින්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව තමයි මම මෙතනදී කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සීගිරිය අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ කියන්නේ ලෝක උරුමයක් හැටියට මේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ස්ථානයක් ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් විදේශීය සංචාරකයන් සීගිරිය නැරඹීම සඳහා බහුතරයක්ම පැමිණෙනවා. ඒ කියන්නේ සංස්කෘතික නැත්නම් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් හැටියට. ඒත් එක්ක මම මෙතනින් උදාහරණ කිහිපයක් පැහැදිලි කරලා තියෙනවා. මේ සීගිරියේ තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම නැත්නම් සංස්කෘතික වටිනාකම අපේ රටේ විතරක් නෙවෙයි වෙනත් රටවලත් ඇගීමට ලක් වෙලා තියෙනවා. ඒකට උදාහරණ කිහිපයක් තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. කියුබාව, ජපානය, ප්‍රංශය වගේ රටවල් නිකුත් කරපු මුද්දර තුනක් මෙතනින් දක්වලා තියෙනවා. ඒ රටවල් වල නිකුත් කරපු සීගිරිය සම්බන්ධ කරලා. ඒකෙන් පැහැදිලි වෙනවා සීගිරිය පිළිබඳව අපේ රටේ විතරක් නෙවෙයි වෙනත් රටවල් වලත් විශාල ඇගීමක් නැත්නම් ආකර්ෂණීය බවක් තියෙනවා කියලා. එතකොට මේ සීගිරිය කියලා කියන්නේ දකුණු ආසියාවේ දැනට ඉතිරි වෙලා තියෙන පැරණිතම රාජකීය නගර සංකීර්ණ වලින් එකක්. විශේෂයෙන්ම පස්වෙනි සියවසට අයිති එක් අංගයක් විතරක් නෙවෙයි. අංග ගණනාවකම විශේෂ නැත්නම් විශිෂ්ටතම ලක්ෂණ එක්තැන් වූ ස්ථානයක් හැටියට තමයි සීගිරිය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම නාගරික සැලසුම්කරණය, වාස්තු විද්‍යාව, උද්‍යානකරණය, ඉංජිනේරු විද්‍යාව, ජල තාක්ෂණය, කලාව මේ සෑම අංශයකින්ම
ඉතාමත්ම විශිෂ්ට ලක්ෂණ එක්තැන් වූ ස්ථානයක් හැටියට තමයි සීගිරිය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. වෙනත් විදිහකට කිව්වොත් එම සීගිරිය කියන්නේ සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යාවක්. එතන අර දැන් අපි දන්නවා ඉන්ඩොලොජි නැත්නම් ඊජිප්ටොලොජි වගේ එක එක රටවල් වලට ස්ථාන වලට මේ වෙනලා තියෙන පුරාවිද්‍යාත්මක ශාස්ත්‍රයන් තියෙනවා. මේ විදිහටම සීගිරියට සම්බන්ධ කරලා සම්පූර්ණ මුළුමනින්ම විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ අධ්‍යයනය කරන්න පුළුවන් පුරාවිද්‍යාත්මක කරුණු සමූහයක් නැත්නම් ශාස්ත්‍ර සමූහයක් එක්තැන් වෙලා තියෙනවා. එතකොට මේ සියලුම කාරණාත් එක්ක එකබද්ධ වෙලා 1983 82 දී සීගිරිය ලෝක උරුමයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු මේ සීගිරිය පර්වතය මතට පදනම් වෙච්ච ස්ථානයක්. එතන මෙතන බලකොටුවක් කියන වචනේ තමයි වඩාත් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. නමුත් සීගිරිය බලකොටුවක් නෙවෙයි, රොයල් සිටි එකක්, රාජකීය නගර සංකීර්ණයක්. පර්වතයක් මුල් කරගත කේන්ද්‍රගත කරගත්තු රාජකීය නගර සංකීර්ණයක්. අනුරාධපුර යුගය තුලදී බිහිවෙච්ච නගර සංකීර්ණයක්. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ ඇතුළත කාශ්‍යප රජතුමා අනුරාධපුරයෙන් බැහැරව සීගිරිය ඉඳගෙන අවුරුදු 18ක් රට පාලනය කළා. නමුත් යුගයක් නෙවෙයි ඒක, පාලන මධ්‍යස්ථානයක් හැටියට තිබුණ තැනක්. එතකොට මේ පර්වත කේන්ද්‍ර නගර මේ සංකල්පය අපි දන්නවා 13 14 වසරවලදී වඩා ප්‍රචලිත භාවයට පත් වුණා. විශේෂයෙන්ම යාපහුව කුරුණෑගල දඹදිනිය වගේ තැන්වල ඒකේන අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ සීගිරිය කියලා කියන්නේ ඒ සැලැස්ම නැත්තම් ඒ ව්‍යුහය පෙන්වන ධර්ණි දමන නිදසුන හැටියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මෙතන මේ භූවිද්‍යාත්මක පසුබිම බැලුවොත් එහෙම සීගිරිය පර්වතේ අවුරුදු මිලියන 2500ක් විතර පැරණි පාෂාණ ව්‍යුහයකින් සමන්විත වෙලා තියෙනවා. අපි දන්නවා ප්‍රාග් කේම්බ්‍රිය යුගයට අයිති උස්පිම් සංකීර්ණයට අයිති පාෂාණ වලින් තමයි සීගිරිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෘථිවිය නිර්මාණය වුණු කාලයට සමකාලීනව ඇතිවෙච්ච වූ අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වයන් නිසා බිහි වෙච්ච නැත්තම් පාෂාණ ස්තර අතරේ ඝනීභවණය වෙච්ච මැග්මා ස්කන්ධයක්. දැන් මේවා ශේෂ කඳු හැටියට තමයි අපිට අඳුර ගන්න පුළුවන්. එනි සීගිරිය, දඹුල්ල, කුරුණෑගල වගේ තැන්වල තියෙන මේ විදිය පෘථිවිය අභ්‍යන්තරයේ ඇති වෙච්ච මේ විදිය මැග්මා ස්කන්ධයක්. ඒ ශේෂ වෙච්ච මේවා ශේෂ කඳු හැටියට අපිට දැනට අඳුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳලා මතු පිට නැත්තම් භූතල මට්ටමේ ඉඳලා මුහුදු මට්ටමේ නෙවෙයි භූතල මට්ටමේ ඉඳලා මීටර 200ක් පමණ උස පර්වතයක් සීගිරිය. මේකේ පාෂාණ ව්‍යුහය ගත්තොත් එහෙම විපරීත ගණයට අයිති පාෂාණ වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතා අධික ලෙස විපරීතකරණයට ලක් වෙලා අධික තාපයට ලක් වෙලා දැඩි ලෙස විපරීතකරණයට ලක් වෙච්ච පාෂාණ ව්‍යුහයක් තමයි සීගිරියෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ අතරින් බහුතරයක් තියෙන්නේ මේ ගානට්, සිලිමනයිට්, මිග්මටිටික් සහ බයෝටයිට් නැත්නම් ගානටිවරස් නයිසස් කියන පාෂාණ වර්ග. නයිස් වර්ගයට අයිති පාෂාණ වර්ග වලින් තමයි සීගිරිය සමන්විත වෙලා තියෙන්නේ. ඊට අමතරව ස්පටික හුණුගල් විහිදීමකුත් සීගිරිය ආශ්‍රයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඓතිහාසික වශයෙන් නැත්නම් සීගිරිය ඉතිහාසය ගත්තොත් එහෙම අපි දන්නේ සීගිරියේ කාශ්‍යප රජුරුවන් හා බැඳිච්ච නැත්නම් කාශ්‍යප රජසමය හා බැඳිච්ච ඉතිහාසයක්. නමුත් පුරාවිද්‍යාත්මක පසුකාලීන කරපු පර්යේෂණ වලින් සීගිරිය ඉතිහාසය ඊට වඩා ඈතට විහිදී යන බවටත් ඒ වගේම කාශ්‍යප යුගයෙන් පසුකාලීන යුග ගණනාවක් තියෙන බවටත් සාධක අපිට අඳුර ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැනට කරලා තියෙන පර්යේෂණ අනුව සීගිරිය ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදෙනවා. සීගිරියේ දැන් ගොඩක් මේ පර්වත පාමුල ලෙන් සංකීර්ණයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ ලෙන් සංකීර්ණයෙන් බහුතරයක්ම ලෙන් අනුරාධපුර යුගයේදී ලෙන් විහාර සංකීර්ණයක් සඳහා භාවිතයට ගත් ඒවා. ඒ වුණාට මේ නැගෙනහිර පැත්තේ තියෙනවා එවැනි අනුරාධපුර යුගයේදී පරිහරණයට ලක් නොවූ ස්ථාන. ඒ අතර මේ අලිගල කියන ලෙන පැරණිම සාධක මේ සංකේන්ද්‍රණය වෙලා තිබුණු ස්ථානයක් හැටියට හඳුනා ගන්න පුළුවන් වුණා. මේ අලිගල ලෙනේ කරපු කැණීම් වලදී හමු වුණා ක්‍රිස්තු පූර්ව 3000 තරම් අතීතයේදී ප්‍රාග් සීගිරිය ආශ්‍රිතව ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක් තිබුණු බවට සාධක. ඒ කියන්නේ මධ්‍ය ශිලා යුගයේ ජනාවාසයක් හැටියට තිබුණු බවට සාධක මේ අලිගල මේ කහපාට කවයකින් දක්වලා තියෙන ස්ථානයේ කරපු කැණීම් වලින් හඳුනා ගන්න පුළුවන් වුණා. එතකොට මේ හා සමකාලීනව සීගිරිය අවට ප්‍රදේශයේ මේ ඔය මධ්‍ය ශිලා යුගයට අයිති ජනාවාස පද්ධතියක්ම තිබුණු බවට පුරාවිද්‍යාත්මක සාධක හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ තියෙන්නේ අලිගල ලෙනේ කරපු කැණීම් වලින් හම්බෙච්ච මේ ශිලාමය වල ඒත් එක්කම සීගිරියට කිට්ටුව තියෙන මං කිව්වා ගොඩක් ස්ථාන තියෙනවා කියලා මේ ප්‍රාග් මේ හා සමකාලීන
ප්‍රාග්ඓතිහාසික ජනාවාස ව්‍යාප්ත වෙලා තිබුණු ස්ථාන මේ පොතාන කියන ස්ථානයේ කරපු කැණීම්වලදී මානව ඇටසැකිලි දෙකක් හමු වෙලා තියෙනවා. දැනට එක ඇටසැකිල්ලක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. අනෙක් ඇටසැකිල්ල සීගිරි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. මේ සීගිරි ඉතිහාසයේ පැරණිතම සාධක හැටියට අඳුර ගන්න පුළුවන් තොරතුරු තමයි මම ඉදිරිපත් කළේ. ඉන් අනතුරුව අලිගල ලෙනේම කරපු කැණීම් වලින් අර තිබුණු ප්‍රාග්ඓතිහාසික ස්තරයට ඉහළින් ප්‍රොටෝ හිස්ටොරික නැත්නම් පූර්ව ඓතිහාසික අවධියේදී ජනාවාස තිබුණු බවට සාධක අඳුර ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම එතනින් හමුණු සාධක අතර වඩාත් වැදගත් වෙනවා ශ්‍රී ලංකාවේ මුල්වරට නැත්නම් ශ්‍රී ලංකාවේ පැරණිතම යකඩ භාවිතය පිළිබඳ සාධක අඳුර ගන්න ලැබීම. ඒ ස්ථානයේ ඒ ස්තරය ආශ්‍රිතව කරපු සාධක කාබන් 14 කාලනීයනයට ලක් කරලා දත්ත තොරතුරු අනුව ක්‍රිස්තු පූර්ව 998 846 කියන කාල පරිච්ඡේදයට ඒ යකඩ නිෂ්පාදන යකඩ තාක්ෂණය පිළිබඳ තොරතුරු අපිට නිර්නියම කරගන්න පුළුවන් බව සනාථ කරගෙන තියෙනවා. ඒත් එක්කම මේ කාලය තුල නැත්තම් ඔය කියන කාල පරිච්ඡේදයට අදාළව පූර්ව ඓතිහාසික යුගයට අයිති සුසාන කීපයකුත් සීගිරි අවට ප්‍රදේශයෙන් හඳුනා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මේ තියෙන්නේ සීගිරි ව්‍යාපෘති යටතේ කරපු කැණීම් දෙකකින් ලබාගත් මතු කරගත්තු සුසාන කීපයක්. එකක් තමයි 2000 වර්ෂයේදී කරපු උණලුගල කැණීම. මේ දකුණු පැත්තේ තියෙන උණලුගල සුසානේ කැණීම. අනික ඉහළ කලවැල්ල අවුල්පොත කියන ස්ථානයේ කරපු කැණීම. දැන් මේ අතරින් සීගිරියට වඩාත් නැත්නම් සීගිරිය පිහිටලා තියෙන්නේ යාන්වේ නිම්නේ. යාන්වේ පටන් ගන්න සීගිරියට කිට්ටුව. කියන්නේ මේ වෑවල නැත්නම් නුවරගල කන්ද වෑවල වගේ ඒ කියන්නේ සීගිරියට කිට්ටු ප්‍රදේශික බිමකින් තමයි පටන් ගන්නෙ. එතකොට මේ යාන්වේ නිම්නේ අපි දන්නවා පූර්ව ඓතිහාසික වේට අයිති ජනාවාස විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබුණු බවට මේ සුසාන පද්ධතිය රාශියක් පිළිබඳ තොරතුරු අපිට අනාවරණය කරගන්න පුළුවන් වුණා. ඊ අතරින් මේ යාන්වය මිටියාවතේ ආරම්භක මේ නැත්තම් ඉහළ ප්‍රදේශයට අයිති සුසාන තමයි සීගිරිය ප්‍රදේශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේ උණලගොල සුසානය මේ කලවැල්ල අවුල්පත කියන සුසානය නම් අයිති වෙන්නේ ඉහළ මල්ලතුව නිම්නයට සීගිරියට සමීපව තිබුණාට උණලගොල සීගිරියට මේ යාන්වේ නිම්නයේ පීටි ජනාවාසයක් ඊට අමතරව තවත් ඒ විදිහම පූර්ව ඓතිහාසික ජනාවාස රාශියක් පිළිබඳ තොරතුරු අපිට ඒ ප්‍රදේශයෙන් ඒ ආශ්‍රිතව හඳුනා ගන්න පුළුවන් වුණා. ඒත් එක්කම සීගිරි ඉතිහාසය ගැන කතා කරනකොට අපිට අනුරාධපුර යුගයේ අපි දන්නවා මහින්දාගමනයත් සමගම බොහෝ පර්වත පදනම් කරගෙන ලෙන් විහාර සංකීර්ණ බිහි වෙන්න පටන් ගත්තා. එතකොට ඒ ආශ්‍රිත ඒ ඉතිහාසයට සමගාමීව ස්ථානයක් හැටියට සීගිරිය අඳුර ගන්න පුළුවන් වෙනවා. අපි දන්නේ ගොඩක් වෙලාවට අපි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ කාශ්‍යප රජුරුවන්ගේ නගර සැලැස්ම. නමුත් සීගිරි ඉතිහාසයේ අර කිය විදිහට පූර්ව ප්‍රාග් ඓතිහාසික ව්‍යුහයන් වලට අමතරව අනුරාධපුර යුගයේ මුල් කාලීනව තිබුණු ආරාම සංකීර්ණයක් හැටියට හඳුන ගන්න පුළුවන්. සීගිරිය පර්වත පාමුල කටාරම් කොටපු ලෙන් 30ක් පමණ අපිට හඳුන ගන්න පුළුවන්. මේ ලෙන් 30න් 8ක තියෙනවා බ්‍රාහ්මී ශිලාලේඛන. 6ක් පූර්ව බ්‍රාහ්මී තව දෙකක් තියෙනවා අපර බ්‍රාහ්මී ශිලාලේඛන. එතකොට දැන් මේ පිළිබඳව වංශ කතාවල නැත්නම් කලින් දැන් අපි පස්ස කාලේ සීගිරිය කියන නම භාවිතයටපත් උනත් ඊට කලින් මොන නමින් හැඳින්වුවාද කියන එක ගැන මතභේදයක් නැත්නම් යම් අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොමනත් මහාවංශයේ ස්ථානික සඳහන් වෙනවා දේවානම් පියතිස්ස රජුගේ අභිෂේකයේදී සිද්ධ වෙච්ච ආශ්චර්යමත් සිද්ධීන් සම්බන්ධයෙන්. මෙතෙන් එක්තැනක සඳහන් වෙනවා චාතපබ්බත කියන නැත්නම් චාත නමින් හැඳින්වෙන පර්වතයක් පාමුල හටගත් උණ යෂ්ටි තුනක් පිළිබඳව. අතර මේ පිළිබඳව වංශත් අප්‍රකාශනය. ඒ කියන්නේ මහාවංශ ටීකාවේ සඳහන් වෙන තොරතුරු අනුව අනුරාධපුරයේ ගිනිගොන දෙසින් පිහිටලා තියෙන ස්ථානයක්. මේ පිළිබඳව තවත් අදහසක් ඉදිරිපත් කළා තියෙනවා මේ චාතපබ්බතේ කියලා හඳුන්වන්නේ දඹුල්ල කියලා. නමුත් සීගිරිය පිළිබඳවත් සීගිරිය බවටත් අදහස් ඉදිරිපත් කළා තියෙනවා. කොහොම වුණත් ඒ නිශ්චිත දුර ප්‍රමාණය නැත්නම් නිශ්චිත දිශානගත වීම බැලුවොත් එම හරියටම ඒ නියම දුර ප්‍රමාණයට සහ ඒ ගිනිකොන දෙසට හරියටම ගිනිකොන දිශානුගතව පිහිටලා තියෙන සීගිරිය. ඒ නිසා අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මේ චාතපබ්බතේ කියලා හඳුන්වන්නේ සීගිරිය කියලා. දේවානම් පියතිස්ස රජ ඒ කියන්නේ ඒ ආශ්‍රිතව ඒ නැත්නම් ඒ සම්බන්ධතාවය මත මහාවංශයේ සඳහන් වෙන තොරතුරු අනුව. ඒත් එක්ක මහාවංශ ටීකාවේ සඳහන් වෙනවා
මේ චාතපබ්බත මේ පර්වතයේ පාමුල චාත විහාර නමින් විහාරයක් සද්ධාතිස්ස රජුරෝ ඉදිකරා කියලා. එතකොට ඒ පිළිබඳ ඒ දැන් පහළ තියෙන විහාර සංකීර්ණයත් අපිට ඒ අනුව ඒ නමින් හැඳින්වුණු විහාර සංකීර්ණ හැටියට හඳුනා ගන්න පුළුවන්. ඒ කිව්වේ මම සීගිරි මේ කාශ්‍යප රජුරන්ට අවුරුදු 700කට පමණ කලින් සීගිරිය ඒ විදිහට ආරාම සංකීර්ණයක් හැටියට බිහිවෙලා තිබුණු ආකාරය. ඊට පස්සේ අපිට සීගිරි ඉතිහාසය තුල ස්වර්ණමය යුගය යටින් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කාශ්‍යප රජ සමයේ. ක්‍රිස්තු වර්ෂ 477 495 කාලෙදී ඒ කියන්නේ අවුරුදු 18ක් මේ සීගිරිය පදනම් කරගෙන මේ සීගිරිය මුල් කරගෙන රට පාලනය කළ කාශ්‍යප රජුරෝ. මෙතන මේ ස්ථානයේ ඉඳගෙන. එතකොට මේ දැන් අපි දකින රාජකීය නගර සංකීර්ණ අදාළ සියලුම නගරාංග, උද්‍යාන, ප්‍රාකාර වගේ දේවල් අයිති වෙන්නේ ඒ අවුරුදු 18ක කාශ්‍යප රජ සමයට. එතකොට මේ කාශ්‍යප රජුරෝ ඒ විදිහේ මේ ස්ථානයේ මේ විදිහේ පාලන මධ්‍යස්ථානයක් හැටියට තොර ගැනීම සම්බන්ධයෙන් බැලුවොත් එහෙම මේ විදිහේ ඓතිහාසික ස්ථාන රාශියකට මැදි වෙලා තියෙන මේ ස්ථානයක් ඒක. දැන් මේ පස්සේ කාල ස්ථානත් බැලුවොත් එහෙම අනුරාධපුර, පොළොන්නරුව, යාපව්ව, පඬුවස් නුවර ඒ වගේ ස්ථාන රැසකටම මැදි වෙලා තියෙන ස්ථානයක්. එතකොට මේ පසුබිම අර කලින් කිව්ව විදිහට අනුරාධපුරයට කිට්ටුව නම් ගිනිගොන දෙකින් පිටලා තියෙන ස්ථානයක් හැටියට නැත්තම් මේ විදිහේ ඔහුගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි පර්වත කේන්ද්‍ර නගර සංකීර්ණයක් ගොඩනැගීම සඳහා වන ඒකට ගැළපෙන ව්‍යුහයක් තියෙන ස්ථානයක් වගේම ඊට පස්සේ කාලේ මේ සීගිරි ඉතිහාසය නැත්නම් සීගිරියත් එක්ක බැඳිච්ච සමාජ සංස්කෘතික පදනම වඩා ශක්තිමත් වෙන්න මේ පිහිටීම ගොඩක් දුරට බලපාලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම කාශ්‍යප රජුරුවන්ගේ වියෝවෙන් පස්සේ අවුරුදු 18ක් සීගිරිය ඉඳගෙන කාශ්‍යප රජුරුව රට පාලනය කළා. එතනින් පස්සේ පළවෙනි මුගලන් රජුරුව තමයි රාජ්‍යත්වයට පත් වුනේ. මුගලන් රජුරුව සීගිරිය නැවත වරක් වික්ෂුන් වහන්සේලාට පූජා කරලා තියෙනවා ආරාම සංකීර්ණයක් හැටියට. අපිට ඒක දෙවන ආරාමී නැත්නම් පශ්චාත් ආරාමී අවධිය හැටියට අඳුන ගන්න පුළුවන්. දැන් මෙතෙන්දි ගොඩක් වෙලාවට මේ වන විට මේ ප්‍රචලිතව පැවති ආරාම ප්‍රභේදයක් තමයි පබ්බත විහාර. එතකොට මේ සීගිරිය ආශ්‍රිතවත් ඒ විදිහේ පබ්බත විහාර කීපයක්ම අඳුර ගන්න පුළුවන් ව්‍යාප්ත වෙලා තියෙන කළුදිය පොකුණ එතකොට පිදුරංගල වගේ ස්ථානවල. ඒතර මේ අවධියේදී අලුතෙන් ගොඩනැගිලි කීපයක් ඉදි වෙලා තියෙනවා. මේ ඒ කියන්නේ පබ්බත විහාර සංකීර්ණයක් සීගිරිය ඉදි වෙලා තියෙනවා. මේ තියෙන්නේ පබ්බත විහාර සංකීර්ණයට අයිති බෝධිගරය. ඒත් එක්කම මේ පබ්බත විහාර සංකීර්ණය අර කලින් කියපු මේ ස්ථානවල නැත්නම් අපි දන්න පබ්බත විහාර සංකීර්ණ වල සැලසුම් වලට වඩා ටිකක් වෙනස් මුහුණුවරක් ගන්නවා. මොකද අපි ගොඩක් වෙලාවට දැන් මේ මුල්ම ආරාම අපි හඳුනගන්න අයින්ද්‍රිය නැත්නම් මේවා පරිසරයත් එක්ක බද්ධ වෙලා තිබුණු සැලැස්මකට අනුගත ආරාම සංකීර්ණ නැත්නම් ආරාම සැලැස්මක් හැටියට කේන්ද්‍රගත නොවු ආරාම සැලැස්මක් හැටියට. පබ්බත විහාරක ඊට වඩා සැලසුම්ගත ක්‍රමයකට ගොඩනැගිච්ච විහාර සම්ප්‍රදායක්. මොකද මෙතන තිබුණු පරිසරයත් එක්ක ඒ මේ තියෙන භූමිය වෙනස් කරන්නේ නැතුව ඒ සැලැස්ම මෙතන භාවිතයට අරන් තිනවා. ඒක සීගිරිට ගියාම වඩාත් පැහැදිලි වෙනවා. පබ්බත මේ චෛත්‍ය අර කුඩා පාෂාණ උද්ගතයක් මත කුඩා චෛත්‍යයක් ඉදිකලා තියෙනවා. ඒ විදිහට අර මේ අපි දන්න විදිහට පරිසරයක මේ ආරම්භ වෙච්ච ආරාම සංකීර්ණය 6-7 සියවස් වල ගාම පැවතුණු බවට අපිට සාධක අඳුන ගන්න පුළුවන්. දැන් මේ කාලය ඇතුළත තමයි ගොඩක් වෙලාවට දැන් කාශ්‍යප රජුගේ පාලන සමයේ ඇතුළත රජමාලිගාව එතකොට මේ උද්‍යාන වගේ විශිෂ්ට නිර්මාණ තිබුණාට ඒවා මහජනයාට සාමාන්‍ය ජනතාවට බැලීමට හැකියාවක් ලැබුණේ ඇවිල්ලා. මොකද මේක රාජකීය නගර සංකීර්ණයක් නිසා. නමුත් කාශ්‍යප රජුගේ වියෝගයෙන් පස්සේ දෙවනවර මේ ස්ථානයේ ආරාම සංකීර්ණයක් වුණාට පස්සේ මේ ස්ථානය නැවතවරක් වන්දනාකරුවන්ට මේ විවර වෙන්න පටන් ගත්තා. ඒ අනුව ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සීගිරිය බැරීමට පිරිස් පැමිණියා. ඔවුන් ලියපු දේවල් තමයි ඔවුන් සීගිරිය බලන්න ඇවිල්ලා ඔවුන් දැකපු දේවල් ඔවුන් අත්විඳපු දේවල් තමයි අපි පුරුදු ගිය හැටියට මේ අගය කරන්නේ. නැත්තම් අපේ සාහිත්‍ය වටිනාකමක් හැටියට අපි පිළිගැනීමට ලක් කරලා තියෙනවා. අපි මම 15 වෙනි සියවස 18 වෙනි සියවස කාල පරිච්ඡේදයේ මේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සීගිරි ඉතිහාසයේ සැඟවුණු යුග හැටියට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. තොරතුරු ඉතාමත්ම අඩුයි. නමුත් යම් යම් සාධක අපිට තියෙනවා
සාහිත්‍යයේ මූලාශ්‍රගත තොරතුරු අනුව මට එක්තරා තව එක කාරණයක් මෙතෙන්දී හොයාගන්න පුළුවන් වුණා. දැන් අවුරුදු කීපයකට 4කට 5කට කලින් සීගිරි ප්‍රදේශයේම පුද්ගලයෙක් ළඟ තිබුණු පුස්කොළ පොතක් කඳුරේ බණ්ඩාරගේ නීති පොත. එතකොට මේ පොත මේ ඔහුගෙන් කියන්නේ ඌ දන්නෙත් නෑ එවැනි වටිනාකමක් තියෙන පොතක් කියලා ඒක මට බලන්න දීපු වෙලාවේ මම ඒක පරීක්ෂා කරනකොට ඒක කඳුරේ බණ්ඩාරගේ නීති පොත නම් මේ පුස්කොළ මේ පොත මම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඒ පොත තියෙනවා. මොකද ඒක කියවගෙන යනකොට අපිට සීගිරිය පිළිබඳ තොරතුරු රාශියක් හොයාගන්න පුළුවන් ඒකේ පරිපාලන ව්‍යුහය සම්බන්ධව. ඒ පොතේ හැටියට ඒක ලියලා තියෙන්නේ සීතාවක රාජසිංහ සමයේදී ඒකේ තියෙනවා ඉනාමලව කියන රට. ඒ කියන්නේ දැන් අපි ඉනාමලුව කියලා හඳුනන ඉනාමලුව කෝටලේ කියලා හඳුනනවා. ඉනාමලුව කෝටලේ තමයි සීගිරිය පිහිටලා තියෙන්නේ. එතකොට ඉනාමලුව රට කියන ප්‍රදේශය රුකා කියන වැද්දෙක් තමයි පාලනය කරලා තියෙන්නේ. අපි දන්නවා රජරට ශිෂ්ටාචාරය බිඳ වැටුවට පස්සේ නැත්නම් නිරත දෙයකට සංක්‍රමණය වුණාට පස්සේ දියලි කලාපයේ ප්‍රදේශ ගොඩක් මුල් කාලිනව වැඩි ප්‍රධානීන්ගේ පාලනයට ලක් වුණා. ඊට පස්සේ ඒක වන්නිවරුන්ගේ පාලනයට ලක් වුණු කතන්දරේ. එතකොට මෙතන මේ රුකා කියන වැද්දෙක් පාලනය කරලා තියෙන වැඩි නායකයෙක් පාලනය කරලා තියෙන සීගිරිය ඇතුළත් ප්‍රදේශේ ඉන් අනතුරුව කුමාරසිංහ බණ්ඩාර කියලා වන්නි මේ පාලකයෙක් තමයි පාලනය කරලා තියෙන්නේ. මේ පොතේ හැටියට ඒ කඳුරේ බණ්ඩාරගේ නීති පොතේ සඳහන් වෙන ආකාරයට. ඊළඟට මන්දාරම් පූර්ව පොත කියලා කාව්‍ය ග්‍රන්ථයක් තවත් තොරතුරු කීපයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකේ සඳහන් වෙනවා පළවෙනි රාජසිංහ රජ සමයේදී ශිව ආගමික මධ්‍යස්ථානයක් හැටියට සීගිරිය තිබුණා කියලා. ඒත් එක්ක මෙතන සඳහන් වෙනවා මේ කවිවල පළවෙනි විමල ධර්ම සූරිය රජුරෝ මේ බලකොටුව විනාශයට ලක් වුණා කියලා. මේ තොරතුරු අපිට අනාථ කරගන්න පුළුවන් ඉන්නේ සාහිත්‍යමය මූලාශ්‍රගත වලින් විතරයි. ඊළඟට 16 17 සියවස්වලදී සීගිරිය ප්‍රාදේශීය යුද කඳවුරක් හැටියට තිබිලා තියෙනවා. ඒ කියන්නේ දෙවන රාජසිංහ රජ සමයේ විශේෂයෙන්ම මන්දාරම්පුර පොත ග්‍රන්ථයේම සඳහන් වෙනවා මේ සීගිරිය මේ පෘතුගීසීන්ට විරුද්ධව සටන් කිරීම සඳහා සේනාව රැස් කර තිබූ ස්ථානයක් හැටියට. නමුත් මේ පිළිබඳව පුරාවිද්‍යාත්මක වශයෙන් යම් මට්ටමක හෝ සනාථ කර ගන්නට ලැබෙන සාධකයක් හැටියට මේ අයිබීරියානු ඩෝලොක් එක නේ දොර අගුල අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේක මේ පෘතුගීසි සම්භවයක් සහිත ලොක් එකක්. සමහර විට මේක බලකොටුවකට සවි කර තිබුව එකක් වෙන්න පුළුවන්. නමුත් මේක සීගිරිය කොහෙවත් සවි කරලා නැහැ. සීගිරිය තිබිලා තමයි හම්බෙලා තියෙන්නේ මුල් කාලීනව සීගිරිය කරපු කැණීම් වලින්. නමුත් සමහර විට එවැනි පෘතුගීසින්ට අයිති ස්ථානයකින් රැගෙන එකක් මේ සීගිරිය තියලා හමු වුණා වෙන්න පුළුවන්. මේක වැදගත් සාධකයක් වෙනවා. ඔය කියන ඔය සැඟවුණු අවධිය පිළිබඳව සනාථ කරගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාධකයක් හැටියට. ඒත් එක්කම තවත් වැදගත් සාධකයක් අර මට හම්බුණා ඒත් අර මම කලින් කියපු තැනත් ළඟ තිබිලා සීගිරි සන්නස 1000 මේක පුස්කොළයක් 1779 රචනා කරලා තියෙන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට කතා කරනවා දැන් ඔය ඉතින් මේ ඔය සැඟවුණු සීවස් වලින් පස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමයි සීගිරි සොයාගන්නේ කියලා. ඒක මම ඊළඟට පැහැදිලි කරනවා. 1830 ගණන් වෙනකන් සීගිරිය ගැන කවුරුත් දැනගෙන හිටියේ නෑ කියලා. නමුත් මේකෙන් පේනවා සීගිරිය පිළිබඳව එවැනි වාර්තා තිබුණට සීගිරිය පිළිබඳව සීගිරි ප්‍රදේශයේ ආශ්‍රිතව නැත්නම් මේ සමකාලීනව දැනුවත් භාවයකට පත්වලා තිබූ ස්ථානයක්. ජනාවාස වෙලා තිබුණා. දැන් මේ 1779 මේ සන්නසේ තියෙන්නේ සීගිරි ගමේ මායිම් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේක වැදගත් සන්නසක්. නමුත් මේක දැනට මේකේ මේ සන්නස මේ මම පිටපත් කරගත්තු මේ පිටපත පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. මේ පුද්ගලයාත් මේ ගිහිල්ලා කිසිම දෙයක් දැනට හොයාගන්න ලැබුණේ නැහැ ඊට පස්සේ. ඒතකොට මේක වැදගත් සාධකයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් මේ මහනුවර ගේට සම්බන්ධව. ඒත් එක්ක මේ නම් පොත අපි අහලා ඇති. නම් මේ කවුරුත් දන්නවා. මේ නම් පොතෙත් අර පැරණි විහාර ස්ථාන ලේඛනයේ සඳහන් වෙනවා සීගිරිය පිළිබඳවත්. ඒක විහාර අස්නේ සඳහන් වෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා සීගිරිය මේ අර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සොයාගත්ත කියන කතන්දරයට මේ පරිබාහිරව අපේ අය ගොඩක් දැනුවත් වෙලා තිබුණු ස්ථානයක්. මේ ප්‍රචලිත වෙලා තිබුණු ස්ථානයක් හැටියට. දැන් මේ තියෙන්නේ 1832 මේජර් පෝබස්ගේ අපි කවුරුත් මොන කියන ග්‍රන්ථය සඳහන් වෙනවා. පෝබස් කියලා මේ බ්‍රිතාන්‍ය යුද නිලධාරියෙක් සීගිරිය ළඟින් යනකොට මේ ස්ථානය දැකලා ඔහු ඒ පිළිබඳව කරපු වාර්තාව. මේක තමයි සීගිරිය මෑත කාලීන ඉතිහාසයට එක් කරන මුල්ම වාර්තාව හැටියට සඳහන් කරන්නේ බොහෝ දෙනෙක්. නමුත් අර විදිය සාධක වලින් අපිට සනාථ කරගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා මෙතන
වනගත වෙලා තිබුණු තැනක්, අත්හැර දැමුණු තැනක් හැටියට තිබුණු තැනක් නෙවෙයි. මිනිසුගේ මේ දැනුවත් භාවයට පත් වෙලා තිබුණු ස්ථානයක් හැටියට සීගිරිය. ඒත් එක්ක මෙතන වැදගත් වෙනවා මේ තියෙන සීගිරිය ඇඳලා තියෙන මේ මුල්ම රූප සටහන. ඒ කියන්නේ ඡායාරූප තිබුණේ නෑ. එමර්සන් ටෙනට් 1850 ගණන් වලදී ඇඳපු මේ රූපය තමයි මේක තමයි මුල්ම සීගිරිය සම්බන්ධ රූපය හැටියට. මේක දැව අච්චු රූපයක්. ඡායාරූපකරණයක් තිබුණ නිසා මේකත් වැදගත්කමක් උසුලනවා අපිට. ඊට පස්සේ 1894 දී පුරාවිද්‍යාත්මක කටයුතු ආරම්භ කළා HCP බෙල් මහත්මයාගේ මූලිකත්වයෙන්. ඒ තිබුණු සම්පත්, ඒ තිබුණු ශ්‍රමය පදනම් කරගෙන දැන් මෙතන දකින්න ලැබෙන්නේ මේ සීගිරි පුරාවිද්‍යාත්මක කාර්යයන්ට දායක වෙච්ච සේවක මණ්ඩලය, ඒ වගේම ඔහු පර්යේෂණ කටයුතු නිරත වෙලා තියෙන මේ නිරත වුණු දර්ශන කීපයක්. ඊට පස්සේ මේ වඩාත් මේ ස්ථානය කැණීම් කරලා මතු කරගත්තට පස්සේ බ්‍රිතාන්‍ය යුගය තුළ වඩාත් ප්‍රචලිත භාවයට පත් වුණා. මේ විදිය මුද්දර මුදල් නෝට්ටු වගේ දේවල් වලට ඉදෙන්න පටන් ගත්තා ප්‍රසිද්ධ ස්ථානයක් හැටියට. එතකොට මේ විදිය පසුබිමක් සීගිරිය අපිට අඳුර ගන්න පුළුවන්. මේ ප්‍රාග් ඓතිහාසික ගේ ඉඳලා විහිදෙන ඓතිහාසික පසුබිම. එතකොට සීගිරියේ නාගරික ව්‍යුහය ගත්තොත් එහෙම මෙතන වඩාත් වැඩගත් වෙනවා මේ සැලසුම්කරණය. ඉතාමත්ම දියුණු විශිෂ්ට සැලසුම්කරණයක් අඳුර ගන්න පුළුවන්. මේකේ මේ තියෙන දැන් මෙතන තියෙන මේ සමමිතික සැලැස්ම පර්වතයේ මැදි කරගත්තු ආයත චතුරස්‍රාකාර සැලැස්මකට අනුව නිර්මාණය කරපු නගර සංකීර්ණයක්. එතකොට මෙතනින් මේ කොහොමද මේ මධ්‍ය රේඛාව ඉතාමත්ම දියුණු ගණිත ක්‍රම භාවිතා කරලා නැත්තම් මේ ඉතාමත්ම දියුණු මිනුම් තාක්ෂණයන් භාවිතා කරලා මේ සැලැස්ම ගොඩනගාගෙන තියෙනවා මේ ආකාරයට. ඉතින් මේ මෙතනින් ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා සමමිතිකතාව අසමමිතිකතාව කියන දෙකටම. ඒ කියන්නේ සමමිතික ලක්ෂණක් තියලා මේ සීගිරියට එක් කරගෙන තියෙනවා, අසමමිතික ලක්ෂණක් තියෙනවා. මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඊළඟට මේ ස්වභාවික දේවල් තියෙනවා, මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් තියෙනවා. එතකොට මේ සියල්ලම ඒකාබද්ධ කරපු සැලැස්මක් තමයි සීගිරිය මේ නගර සංකීර්ණ ආශ්‍රයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි මේ සැලැස්ම තුළ පරිසර සංරක්ෂණ වාදයට ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා. මේ ස්වභාවික දේවල් විනාශ කරන්නේ නැතුව සීගිරිය ගියා දැකලා ඇති උද්‍යානයේ පර්වත තියෙනවා. ගඩොල් වැමි මැද්ද පර්වත තියෙනවා. එතකොට ඒ විදිය ස්වභාවික හම්බෙන දේවල් කිසිම දෙයකට හානියක් කරන්නේ නැතුව ඒ ස්වභාවික සංසිද්ධීන් නැත්නම් ස්වභාවික මේ පර්වත වගේ දේවල් අර සැලැස්මට බද්ධ කරලා කරපු නිර්මාණයක්. ඒකෙන් තමයි මම කිව්වේ මේ මිනිසා විසින් කරපු නිර්මාණ සහ ස්වභාවික ඒවා මේ රූපයන් නැත්නම් ස්වභාවික මේ ලක්ෂණ අතර ඒකාබද්ධතාවයක් මෙතනින් අඳුර ගන්න පුළුවන්. මෙතනින් මේ ඡායාරූපය ජල උද්‍යානය සීගිරි පර්වත මුදුනේ සිට දිස්වන ආකාරය පෙන්වන්නේ. මේකෙන් පැහැදිලි වෙනවා මේ සමමිතිකතාවය කොහොමද උපයෝග කරගෙන තියෙන්නේ කියලා. එතකොට මේ සමමිතිකතා සංකල්පය නැත්නම් මේ සමමිතික රූපී අසමමිතික රූපී ලක්ෂණ උද්‍යාන සහ නගර සැලසුම් වලට උපයෝග කර ගැනීම පිළිබඳව ගත්තොත් එහෙම මේ චීනයේ කොන්ෆියුසියස් අදහස් වල ඒ වගේම තාව් අදහස් වල වඩා සුලභව ඒක දකින්න පුළුවන්. ඒකට චීනයේ ගොඩක් වෙලාවට මේ ලක්ෂණ භාවිතවල සමමිතික ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ ගොඩක් මේ සමමිතිකතාවයේ පිළිබඳව මේ කොන්ෆියුසියස් ගේ අදහස් වලින් තමයි වඩාත් ඉස්මතු වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ සමමිතිකතා අසමමිතිකතාව පිළිබඳ ලක්ෂණ තාව වෙනවා. එතකොට මම මේ සීගිරියේ මේ ලක්ෂණ දෙකේම ඒකාබද්ධතාවයක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ සමමිතික අසමමිතිකතාව කියන ලක්ෂණ දෙකම මනාව බද්ධ කරලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ චීනෙන් ගත්ත උදාහරණ කීපයක්. හැබැයි සීගිරියේ ඒවත් එක්ක සංසන්දනය කරන්න මේවා මේවා පසු ඊට වඩා ගොඩාක් පසු කාලේ නේවා 14 15 වගේ සියවස් වල ඒවා තමයි මේ අපි දකින්නේ. නමුත් මම කතා කරන්නේ ඊට වඩා ගොඩක් පැරණි ඉතිහාසයකට සම්බන්ධ මේ නාගරික ව්‍යුහයක් පිළිබඳ මේ සංකල්පම ප්‍රයෝජනෙට අරගෙන නිර්මාණය කරලා තියෙනවා. එතකොට සීගිරියේ නගර සංකීර්ණය ගත්තොත් එහෙම පර්වතය මැදි කරගෙන දියාගල් දෙකක් සහ ප්‍රාකාර තුනකින් වට කරලා නිර්මාණය කරලා තියෙනවා. පිට පවුර තියෙනවා, පිට දියාගල තියෙනවා, ඊට පස්සේ මැද පවුර, ඇතුල් දියාගල, ඇතුල් ප්‍රාකාර වගේ නමින් හඳුන්වන ප්‍රාකාර දියාගල් පද්ධතියකින් වට කරලා නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ මුහුණලා තියෙන්නේ බටහිර පැත්තට මුහුණලා නිර්මාණය කරලා තියෙන්නේ.
එතකොට මේ නගර සංකීර්ණය නිර්මාණය කරනකොට භූවිද්‍යාත්මක පසුබිම පෙරෙහි භූවිද්‍යාත්මක නැත්නම් භූ ව්‍යුහය කෙරෙහි ලොකු අවධානයක් යොමු කරලා තියෙන බවක් අපිට හඳුනා ගන්න පුළුවන් වුණා. මේක දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ සීගිරියේ භූවිද්‍යාත්මක සිතියම තමයි මෙතෙන් දකින්න ලැබෙන්නේ. මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ ස්පාටික හුණුගල් නැත්නම් ඩොලොමිටික් මාබල් කියලාත් කියනවා. ස්පාටික හුණුගල් තීරයක් තමයි මෙතෙන් දකින්න ලැබෙන්නේ. දැන් මෙතන තියෙන සැලැස්මෙත් මේ කඩයිරි වලින් ලකුණු කරලා තියෙන්නේ ඒ ස්පාටික හුණුගල් තීරය. එතකොට ස්පාටික හුණුගල් වල ස්වභාවය ජලය රඳන්නේ නැහැ. පාරගම්‍ය ස්වරූපයේ මේ පාෂාණ ව්‍යුහයක් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ජලය උරා ගන්න සුළු පාෂාණ ව්‍යුහයක්. එතකොට මෙතන බැලුවොත් එහෙම මේ දැන් දියාගල මේ සීගිර නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියා මේ දියාගල මේ ස්පාටික හුණුගල් තීරය හරහා යවන්නේ නැතුව ස්පාටික හුණුගල් තීරයෙන් මග ඇරවලා නිර්මාණය කරන්න තරම් මේ පිළිබඳව පරිසරය පිළිබඳව මනා අවධානයක් යොමු කරලා තියෙනවා. දැන් මෙතන මේ තියෙන්නේ නැගෙනහිර පැත්තේ තියෙන දියාගල මේ ස්පාටික හුණුගල් තීරයට ඉක්මවල යන්නේ නැහැ. එතනින් නවත්තලා එතනින් හරවලා තියෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ ওই ශිල්පියා මේ පරිසරය ගැන අපි නොහිතුවාට ඉතාමත්ම විද්‍යාත්මක පදනමක් මත පිහිටලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. පාරිසරික ව්‍යුහය පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ කලාපේ පැත්තොත් එහෙම දැන් මේ ප්‍රදේශයේ සුලභව තියෙනවා වැව් ව්‍යාප්තියක් තියෙනවා. දැන් මේ තියෙන සංස්කෘතික භූදර්ශනය පෙන්වන සිතියමකුයි වැව් වල ව්‍යාප්තිය පෙන්වන සිතියමකුයි භූවිද්‍යාත්මක සිතියමකුයි අපි අරගෙන සංසන්දනය කරලා බැලුවොත් එහෙම මේ ගැන අවධානය යොමු කරන්නේ නැතුව මේ ස්පාටික හුණුගල් තීරය ගැන බලන්නේ නැතුව තියලා බැලුවොත් එහෙම දැන් මේක කොටසේ වැව් අඩු බවක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ ටිකේ වැව් නැහැ. මේ හරිය අනිත් පැතිවල වැව් සුළු බව දකින්න පුළුවන්. මේ හරිය වැව් ව්‍යාප්තිය අඩු එකක් දෙකක් තැනින් තැන තියෙන ඒවත් අසාර්ථක මට්ටමේ හිදිච්ච ඒ කියන්නේ දැන් අත්හැර දැමුව මට්ටමේ තියෙන වැව්. ඒකෙන් පේනවා අතීතයේදී කියන්නේ සීගිරිය අවට ජනාවාසකරණයේදී මේ ස්තරේ නැත්නම් මේ හුණුගල් තීරය පිළිබඳ අවධානයක් යොමු කරලා තියෙනවා. මේකේ ජලය රඳන්නේ නැති යන්දා වැව් තැනීම සඳහා මේ ප්‍රදේශයේ මේ නැත්නම් මේ තියෙන හුණුගල් සහිත කලාපය ප්‍රයෝජනට ගැනීමෙන් වැළකීමට ඔවුන් අවධානය යොමු කරලා තියෙනවා. ඒකත් අපිට පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් සාධකයක්. ඒතර මේ සීගිරිය නාගරික ව්‍යුහය ඒ විදිහට විද්‍යාත්මක පදනමක් මත පිළිහිලා සකස් කරලා තියෙන බවක් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්ක මෙතනින් අපිට මේ පෙන්වලා තියෙන්නේ මේ සීගිරි නාගරික ව්‍යුහය තුළ තියෙන විශේෂ නිර්මාණාත්මක ලක්ෂණ සහිත ප්‍රදේශයක් මේ ජල උද්‍යානය කියන ප්‍රදේශය. නැත්නම් මේක රාජකීය මගුල් වෙන. සීගිරි ඉතිහාසයේ නැත්නම් සීගිරි මේ නාගරික ව්‍යුහය තුළ ඉතාමත්ම විද්‍යාත්මක නැත්නම් සමකාලීනව තිබුණු නගර නිර්මාණ ක්‍රමවේදයන්, ඒ වගේම ජල තාක්ෂණය, ඊළඟට මේ උද්‍යාන සැලසුම් කරන වාස්තු විද්‍යාව වගේ සෑම අංශයකම ඉතාම විශිෂ්ට ලක්ෂණ මේ කලාපයෙන් අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට මෙතන මේ බටහිර පැත්තට මුහුණලා තියෙන මේ ජල උද්‍යානයේ මේ විදියට තියෙන නිර්මාණ ලක්ෂණ අනුව ඒ කියන්නේ භාවිත කරලා තියෙන තාක්ෂණික ක්‍රමවේදයන් අනුව අපිට කලාප විවිධ මට්ටමින් අඳුර ගන්න පුළුවන්. මේ විදිහේ විවිධ ජල තාක්ෂණික ක්‍රමවේදයන් එක තැනකට භාවිතා කරලා තියෙන තැනක් හැටියට ලංකාවෙන් අඳුර ගන්න පුළුවන් වෙන්නේ සීගිරිය විතරයි. සෑම ලක්ෂණයක්ම තාක්ෂණික අංගයක්ම මෙතනින් සීගිරියෙන් අඳුර ගන්න පුළුවන්. මේවා සාමිතික රූපීව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනින් ඇතුල් වෙනකොට මේ එක පැත්තක් මුලින්ම හම්බ වෙන්නේ කුඩා ජල උද්‍යාන නැත්නම් මිනිචර් වෝටර් ගාඩන් කියන එක මේක මේ කැණීම් කරපු කොටසක් තමයි මෙතනින් පැහැදිලි කරලා තියෙන්නේ. අනිත් පැත්ත කැණීම් කරලා නැහැ. ඉදිරි පරිශ්‍රණ කටයුතු සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට මෙතන තියෙන ඉතාමත්ම සියුම් ජල තාක්ෂණික පද්ධතියක්. ගොඩනැගිලි වටේ ජලය රඳවන්න පුළුවන් විදිහට හදපු වේදිකා තියෙනවා. ඒ කියන්නේ සිසිලස රඳවා ගැනීම සඳහා ගොඩනැගිලි වටේට ජලය රැඳවීම සඳහා වේදිකා සකස් කරලා තියෙනවා. භූගත ජල මාර්ග එකිනෙකට සම්බන්ධ වෙන මේ විදිහේ සියුම් ජල පද්ධතියක් මෙතන තියෙනවා. ඊළඟ කොටස තමයි වැදගත් වෙන්නේ මහා ජල උද්‍යානය. මේ පොකුණු හතරක් තියෙන කොටස. මේ පොකුණු හතරක් තියෙන කොටස මේ ඉන්දියාවේ වඩාත් ප්‍රචලිතව තිබුණු චාර්බාග් කියන උද්‍යාන ක්‍රමවේදයට නැත්නම් උද්‍යාන ක්‍රමවේදය හා සම්බන්ධ ලක්ෂණයක් ඒක. මේ මැද පොකුණක් තියෙන ආකාරයට නිර්මාණය කරපු මැද දූපතක් තියෙන ආකාරයට හතර පැත්තේ මේ විදිහට දල වශයෙන් එල් හැඩති පොකුණ හතරක් සාද මේ නිර්මාණය කිරීමේ ක්‍රමවේදය. දැන් මේ උද්‍යාන ක්‍රමවේදය පිළිබඳව සඳහන් වුණාට අපිට පැහැදිලිවම දැක ගන්න පුළුවන් විදිහට දැනට ඉතිරි වෙලා තියෙන්නේ සීගිරි විතරයි මේ විදිහේ ලක්ෂණයක්.
එතකොට මේ තියෙන සමමිතික රූපී බව මෙතන ජල මල් උද්‍යානයේ තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ජල මල් උද්‍යානයේට ජලයේ සැපෙන සීතල මාලිගා වටේ තියෙන දියාගල් මෙතනින් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ ජල උද්‍යානයේ පෙන්න සැලැස්මක් තමයි මෙතනින් අපි පැහැදිලි මෙතනින් මම ඉදිරිපත් කරන්නේ. අපි වෙනේනම ඒවා ගත්තොත් එහෙම අර කුඩා ජල උද්‍යාන කියන උද්‍යාන මේ කොටසට පස්සේ මම කිව්වා චාර්බාග් කියන උද්‍යාන සැලැස්මක් අපිට දැක ගන්න පුළුවන් කියලා. දැන් මෙතන තියෙන ගුවන් චාරුපයක් ස්ථානයක මේ පොකුණු හතර ආශ්‍රිත ප්‍රදේශය ගත්තු මේ මැදින් දීගිරිය මාලිගාවට පිවිසෙන ප්‍රධාන මේ මාර්ගයේ තියෙන මේ දෙපැත්තේ මේ විදිහට ලක්ෂණ නිර්මාණය කරලා තියෙනවා. එතකොට මෙතන මේ අර කලින් කියපු කුඩා ජල උද්‍යානයේ ඉඳලා මේ ප්‍රධාන ජල උද්‍යානයට පිවිසෙන තැන මේ විදිහ කුඩා මේ දොරටු තුනක් අපිට අඳුර ගන්න පුළුවන්. මේ දැන් මේ තියෙන අපි ඇතුල් වෙන දොරටුව මේ අනිත් පැත්තෙත් මේ විදිහ පොඩි දොරටු දෙකක් තියෙනවා. එතකොට මේ ගඩොල් බැම්මේ ඇතුල් පැත්තේ විශාල බාල්ක රඳවීම සඳහා කරපු කැපුම් ලකුණු අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ ගඩොල් වලින් කුහර වේද වගේ පිටපැත්ත තියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන විශාල නිර්මාණයක් දැවත් උපයෝගය කරගෙන කරපු විශාල නිර්මාණයක් වාහල් කඩක් වගේ තියෙන්න ඇති කියලා අපිට සනාථ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ආකාරය. මේ දැන් චීනයේ වගේ තියෙන විදිහ මේ මැද තියෙන දොර ద్వාරය පළලින් වැඩි දෙපැත්තේ තියෙන පටු දොරවල් දෙකක්. මේ ආකාරයේ නිර්මාණයක් මෙතන තියෙන්න ඇති කියලා අපිට අඳුර ගන්න පුළුවන්. මේ තියෙන නිර්මාණ ලක්ෂණ එක්ක මේ ත්‍රිත්ව ద్వාර මේ ක්‍රමවේදයේ ලංකාවේ සීගිරියෙන් පමණයි මේ ක්‍රමවේදය අපිට අඳුර ගන්න පුළුවන්. නමුත් අග්නිදිග ආසියාතික රටවල් වල ගොඩක් චීනය ජපානය වගේ රටවල් වල මේ ක්‍රමවේදය අපිට සුලභවම අඳුර ගන්න පුළුවන්. මෙතනින් තියෙන්නේ අර කොහොමද මේ විදිය සමමිතික ලක්ෂණ රමමිතික රූපීව උද්‍යාන සැලසුම් කරේ කියලා මූගල උද්‍යාන මෙතන ප්‍රංශයෙන් ගත්ත උදාහරණයක් මම දීලා තියෙනවා. නමුත් මේවා සීගිරියත් එක්ක බැලුවොත් එහෙම ගොඩක් පසු කාලීන. දැන් මේ ওই තියෙන පෙන්වන හැම සංකල්පයකම මූලාරම්භය අපිට සීගිරියෙන් හඳුනා ගන්න පුළුවන් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී ලංකාවේ මේ ක්‍රමවේදයන් භාවිතයට අරන් තියෙනවා. ඒත් එක්කම අර ප්‍රධාන විල් හතර මේ පොකුණු හතර ගැන මම කතා කරා අර චාර්බාග් කියන සැලැස්මට අදාළව. එතකොට මේ පොකුණු හතරට පිවිසීම සඳහා මේ විදිහේ රැලි පාලම් ආරුක්කු ක්‍රමයක් තියෙනවා යටින් මේ උමන් මාර්ග හැටියට සකස් කරලා තියෙනවා. මේකත් අපිට වැදගත් වෙනවා ලංකාවේ දැන් මේ නැත්තම් මේ ජාත්‍යන්තර මට්ටමින් ගත්ත පැරණිතම ආරුක්කු තාක්ෂණය තමයි මෙතනින් පෙන්වන්නේ. මේක ඉතාමත්ම විශිෂ්ට ගණේ තාක්ෂණික ක්‍රමවේදයක් මත පදනම් වෙච්ච එකක්. ගඩොලින් ගඩල මේ විදිහට පන්නලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ මාදුරුව වේල්ලෙත් තියෙනවා මොහින්දජාරෝ මේ හරප්පා නටමුන අතරෙත් මේ විදිහේ ආරුක්කු හඳුනා ගන්න පුළුවන්. ඉතාමත්ම විශිෂ්ට ආරුක්කු තාක්ෂණයක් මෙතන ගැබිලා තියෙන. ඉතාමත් මේකේ ඉතාමත්ම සමබරතාවය රැකෙන පරිදි කරන්න ඕන නිර්මාණයක්. නමුත් මේක සීගිරියේ පොකුණු හතරෙම මේ නිර්මාණය අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට උද්‍යානාංක දෙවනි ජලමල් උද්‍යානය කියන එකේ අපිට වැදගත් වෙනවා අර ජල තාක්ෂණය කොහොමද අර ගුරුත්වය පීඩනය සහ ගුරුත්වය කියන සංකල්ප ප්‍රොජෙක්ට් ගත්තේ කියලා. අදත් මේ ජලමල් ක්‍රියාත්මක වෙනවා. ඒක මේ සීතල මාලිගා වටේ තියෙන දියාගල් වලින් ජලය කාණුවකින් අරගෙන ඒ කාණුව ක්‍රමයෙන් පටු කරලා පීඩනය වැඩි කරලා තමයි මේ ජලමල් වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රෙෂර් එක නැත්නම් පීඩනය ලබා දීලා තියෙන්නේ. දැනුත් මේ ක්‍රියාත්මක කරන ලංකාවේ තියෙන පැරණිතම ජලමල් හැටියට මේව හඳුනා ගන්න පුළුවන්. මේ විදිහේ ජලමල් අනුරාධපුර යුගයේ දක්වා විහිදෙන ඉතිහාසයත් ඇයි ජලමල් අපිට වෙන හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. තවමත් සක්‍රියයි මේ ජලමල්. ඒත් එක්කම මේ උද්‍යානයේ මේ ජලමල් උද්‍යානයේ මේක තැනක තියෙනවා. මේ විදිහේ දඟරගත ජල මාර්ගයක්. මේකත් වෙන කොහෙවත් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. සීගිරියෙන් පමණ හඳුනා ගන්න ලැබෙන්නේ. කොහොම වුණත් මේ සර්පන්ටයින් ස්ට්‍රීම්, වයින්ඩින් ස්ට්‍රීම් කියලා මේ හඳුන්වන මේ දඟරගත ජල මාර්ග චීනය, ජපානය වගේ රටවල් වල සුලභව දකින්න පුළුවන්. නමුත් මෙතෙන්දිත් මට කියන්න තියෙන්නේ ඒවා 8 9 වගේ සියවස් වල ඒවා. පස්සේ කාලේ ඒවා තියෙන්නේ මේ පැරණිම මේ උදාහරණයක් ඇරෙට අපිට අඳුර ගන්න පුළුවන් ඉන්නේ මේ සීගිරිය මේ නගරගත ජල මාර්ගය. ඒකත් විශේෂත්වයක් තියෙනවා. සීගිරි මේ උද්‍යාන නිර්මාණ තාක්ෂණය තුල. ඔය ජල උද්‍යානයේ පහු කරගෙන ඊළඟට අපි ඇතුල් වෙනකොට ශිලා උද්‍යානය කියන ප්‍රදේශය අඳුර ගන්න පුළුවන්. ශිලා උද්‍යානය කියන ප්‍රදේශය අපිට වඩාත් වැදගත් වෙන්නේ සීගිරි ඉතිහාසයට අදාළ පැරණිතම සාධක තැන්වල තියෙන ස්ථානයක් හැටියට අර මම කලින් සඳහන් කළ පූර්ව ප්‍රාග් ඓතිහාසික සාධක, ආරාමයේ ඉතිහාසයට සම්බන්ධ සාධක, බෞද්ධ ආරාමී පසුබිමට සම්බන්ධ සාධක, පැරණිම වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මේ සියලුම දේවල් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ ශිලා උද්‍යානය කියන කොටසෙන්. ඊට පස්සේ අපිට මේ ටෙරස් ගාඩන් කියන කොටස, මාළක උද්‍යානය කියන ස්ථාන මේ ප්‍රදේශය අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ පර්වතයට
පර්වතයේ පාමුල දල බෑවුම් සහිත ප්‍රදේශයක් ඒ දල බෑවුම් සහිත ප්‍රදේශයේ නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමක් තමයි මෙතෙන් කරලා තියෙන්නේ. විශාල ප්‍රාකාර හදලා එල්මණු ක්‍රමයේ වේදිකා සකස් කරපු ක්‍රමවේදයක් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. මේකත් එක්තරා ආකාරයක උද්‍යාන ක්‍රමවේදයක්. මේ විදිහේ මේ සිගුරත් ඒ වගේම අර බැබිලෝනියාවේ තියෙන එල්ලන උයන් වගේ ක්‍රමවේදයන් වලට වඩා සමීපතාවක් පෙන්වන මේ ස්ථානයක් නැත්නම් ඒ විදිහේ මේ යදෝමක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. එතනින් පස්සේ සීගිරි සැලැස්ම තුල අපිට සිංහපාද මාලකයේ නැත්නම් සිංහපාදේ හඳුනා ගන්න පුළුවන් සීගිරි පර්වතයට පිවිසෙන ద్వාරයේ හැටියට. දැන් මේකත් මේ අපිට වැදගත් වෙනවා ගඩොල් සහ බදාම උපයෝග කරගෙන කරපු විශිෂ්ටතම නිර්මාණයක් හැටියට අනුරාධපුර යුගය තුල. මෙතන මේ බදාම සහ ගඩොල් වලින් මේ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. ගඩොල් වලින් නිර්මාණය කරලා බදාම වලින් මේක හැඩ ගන්නවලා කරපු විශිෂ්ටතම නිර්මාණයක්. ඊළඟට අපිට වැදගත් වෙන මේ සීගිරි සංකීර්ණය තුල නැත්නම් සීගිරි රාජකීය නගර සංකීර්ණ තුල වැදගත්ම ස්ථානය තමයි මේ මාලිගා උද්‍යානය. පර්වත මුදුනේ තියෙන මාලිගා සංකීර්ණය. හෙක්ටයාර් 2.5 පමණ බිම් ප්‍රමාණයකින් යුක්ත ඉතා කුඩා වපසාරියක් තුළ නිර්මාණය වෙලා තියෙන මාලිගා සංකීර්ණයක්. මේ මාලිගා සංකීර්ණයේ එක් පැත්තක තියෙනවා මේ විදි පිහිටි ගලේ මේ නිර්මාණය කරලා තියෙන පිහිටි ගල කැනලා නිර්මාණය කරලා තියෙන පොකුණක්. මේක බෑවුම් වන ප්‍රදේශයේ නිර්මාණය කරලා තියෙන්නේ. උස් ස්ථානයේ මාලිගා සංකීර්ණය දකින්න පුළුවන්. ඒතකොට මේකේ ගොඩක් වෙලාවට ජලය ග්‍රීෂ්ම කාලේ නැත්නම් සාමාන්‍ය ජූලි අගෝස්තු වගේ කාලේ හැරුණාම අනික සෑම කාලෙම ජලය රැඳෙන ස්වභාවයක් තියෙන්නේ. දැන් මේකෙත් නිර්මාණකරණයේදී භාවිතා කරලා තියෙන ක්‍රමවේදයන් ගත්තොත් එහෙම දැන් මේ පර්වතයේ පාංශු නැත්නම් පස් ස්තර ආයනයක් අපිට ඉහළ අඳුර ගන්න පුළුවන්. වැසි ජලය ලැබුණාට පස්සේ මේ වැසි ජලය මේ පස් ස්තර වලට උරා ගන්න අවසානයේට නැත්නම් ඒකේ උරා ගැනීමේ අවසාන සීමාව තමයි මේ පර්වතයේ මතුපිට පෘෂ්ඨයට ළඟා වීම. එතකොට මෙතනින් එහාට මේ ලැබෙන ජලය මේ බැස්ම ඔස්සේ ගලාගෙන ගිහිල්ලා මේ පොකුණට එකතු වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. මේ අවට බැලුවොත් එහෙම කුඩා ජල මේ ගලේ පිහිටි ගලේ කැනලා තියෙන කුඩා කාණු දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් උරාගත් ජලය මේ පස් ස්තර ඔස්සේ අවශෝෂණය වෙලා මේ පොකුණට එකතු වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ජලයට රැස් වෙන ආකාරයට. දැන් වැසි සමය අවසන් වෙලා කාලයක් ගත වුණත් අර උල්පත් හැටියට මේ පොකුණට මේ ජලය කාන්ති වෙන ස්වරූපයක් අපිට අඳුර ගන්න පුළුවන්. ඊළඟට සීගිරියේ වඩාත් වැදගත් වෙනවා අපිට මේ කලා සම්ප්‍රදායක් නියෝජනය වෙන තැනක් හැටියට. ඒ කියන්නේ කලාගාරයක් හැටියට නැත්නම් විවිධ ශේෂ්ත්‍රවල කලාත්මක ලක්ෂණ අපිට මේ සීගිරිය ආශ්‍රයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් චිත්‍ර ගත්තොත් සීගිරි චිත්‍ර ප්‍රමුඛතාවයක් ලබන ලංකාවේ තියෙන චිත්‍ර කලා ඉතිහාසය තුළ සම්භාව්‍ය කලා සම්ප්‍රදායක් නියෝජනය වන චිත්‍ර සමූහයක් හැටියට. දැනට මේ සීගිරි චිත්‍ර 17ක් 18ක් වගේ ඉදිරි වෙලා තිබුණාට උරුට්ටු ගීවල සඳහන් වන ආකාරයට සම්පූර්ණ පර්වත පෘෂ්ඨයේ මේ චිත්‍ර ඇඳලා තිබිලා තියෙනවා. 500ක් අංගනංගේ රූප තිබුණා කියලා සඳහන් වෙනවා. නමුත් දැනට අය එක කෙවිනියක පමණයි තවත් කුහර කීපයක මේ චිත්‍ර තියෙනවා. මම පස්සේ පැහැදිලි කරන්න. එතකොට මේ චිත්‍ර 10 මේ තියෙන 18 පදනම් කරගෙන තමයි විවිධ අර්ථකථන අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. HCP බෙල් මහත්මයා කියන මේවා කාශ්‍යප රජුරුන්ගේ රජමාලිගාවේ ස්ක්‍රීන් කියලා ඊට පස්සේ දිව්‍ය අප්සරාවන් කියන සංකල්පය ඉදිරිපත් කරනවා ආනන්ද කුමාරස්වාමී මහත්මයා. පරණිතාන මහත්මයා ඊට වඩා ඉදිරියට ගිහිල්ලා මේවා සංකේතාර්ථ හැටියට වර්ෂාව පිළිබඳ සංකේත හැටියට විදුලිය නැත්නම් විදුලිය වැහි බලාකුරු නිරූපණය කරන සංකේත හැටියට දක්වලා තියෙනවා ප්‍රසිද්ධ මත. කොමුණක් පස්සේ කරපු පර්යේෂණ අනුව අපිට හඳුනා ගන්න පුළුවන් වුණා මේ සීගිරි පර්වතයේ විතරක් නෙවෙයි මේ අර කෙවෙනිය විතරක් නෙවෙයි අර කුරුටු ගී වල සඳහන් වන ආකාරයට මේ සමස්ත පර්වත පෘෂ්ඨයේම චිත්‍ර ඇඳ තිබූ බව. එක් වාර්තාවක සඳහන් වෙනවා 1868 මරේ කියලා මාතලේ මේ හිටපු දිසාපතිවරේ මේ සීගිරියේ ප්‍රධාන පර්වත කෙවෙනියට උතුරු පැත්තේ තිබුණු තවත් කුහරයකට ගියා කියලා මේ නැරඹීමට ගියා. ඊට පස්සේ ගිහිල්ලා ඒ ගිය කණ්ඩායම සිහි වෙන්න බෝතලයක ගිය අයගේ නම් ලැයිස්තුව දාලා
කාසි කීපයක් දාලා පැමිණියා කියලා. නමුත් මේ ඒක ඇතුලේ සිතුවම් තිබුණ බවට යම් ඉඟියක් ඔහු දීලා තිබුණා. නමුත් 1868 ඉඳලා ඒ වාර්තා අපි පරිශීලනය කරාට කවුරුත් බලලා ඒ පිළිබඳව එතන තියෙන්නේ මොනවද කියලා පරීක්ෂා කරලා බලලා නැහැ. නමුත් යන්න බැරි තැනක ගුහාව තියෙන්නේ. නමුත් 2005 දී 2005 දෙසැම්බර් 19 වෙනිදා මට අවස්ථාවක් ලැබුණා ඒ ගුහාවට යන්න. ඒ මේ සීගිරි පර්වතයේ අර ප්‍රධාන ප්‍රෙස්කෝපකට් එකට උතුරු පැත්තේ තියෙන ගුහාවට යන්න. භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ මේ උදව්ව ඇතුව ඒ ගියාට පස්සේ මට දැක ගන්න පුළුවන් වුණා අප්සරා රූප දෙකක් විතර තියෙනවා මැකිලා ගිහිල්ලා. දැන් මේ තියෙන්නේ රූපයක දල සටහනක් ඒ වෙලාව ඇඳගත්තු. මේ විදිහට අර මේ සීගිරි චිත්‍රත් එක්ක තියෙන වලාකුළු රටාවන් කීපයක් අපිට අඳුර ගන්න පුළුවන්. මේක වැදගත් මේ සොයා ගැනීමක් වුණා 2005 වර්ෂයේදී කරන්න පුළුවන් වුණා. මොකද මේ ඒ වන විට ඒ තිබුණු මේ අපි ඒ ග්‍රන්ථයේ මරේගේ වාර්තා වලින් පමණක් අපි අහලා තිබුණාට ඒ ස්ථානයේ පිළිබඳව මේ අපිට කරුණු නිශ්චිතවම පරීක්ෂා කරලා බලන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔහු මේ අර ප්‍රකාශ කිසිවක් අපිට දැක ගන්න ලැබුණේ නැහැ. බෝතලෙත් මේ කැබලි වලට වෙන් වෙලා තිබුණේ මම හිතන්නේ අකුණක් වැදිලා එහෙම දෙයකින් වෙන් වෙලා තිබුණේ කැබලි බවට පත් වෙලා තිබුණේ. ඒත් එක්කම දැන් මේ සීගිරිය මම කිව්වා අර දැන් මේ ප්‍රධාන ගුහාවට අමතරව සම්පූර්ණ අර විදියට ඔය කෙවෙනි ඔය තියෙන කුහරත් එක්ක සම්පූර්ණ බටහිර පෘෂ්ඨය වැහෙන විදියට සහ චිත්‍ර ඇඳලා තිබුණා කියලා. එතකොට මේ චිත්‍ර ඇඳ තිබීම තුල මේ කැඩපත් බවර පිටපැත්තත් ඒකට අතුරු වුණා. දැන් මේවා ඇඳලා තියෙන්නේ මේ ස්ථානයට ගිහිල්ලා මේ ගිහිල්ලා බලන්න නෙවෙයි. ළඟට ආවිලා බලන්න නෙවෙයි. සම්පූර්ණ චිත්‍ර තලයක් හැටියට පහළට දිස්වන ආකාරයට තමයි මේ චිත්‍ර ඇඳලා තිබිලා තියෙන්නේ. එතකොට මේ කැඩපත් බවර පිටපැත්තෙත් මේ විදිහට චිත්‍ර ඇඳ තිබිලා තියෙනවා. දැන් මේ තියෙන්නේ 2004 වර්ෂයේදී සොයාගන්න තියෙන ඒ විදිහේ කැඩපත් බවර පිටපැත්තේ තිබුණු චිත්‍ර කීපයක්. දැන් මෙතන දෙකක් තියෙන මේ විදිහට චාමරයක් අතින් ගත්තු කාන්තා රූපයක් ගැන සඳහන් වෙනවා. ඊට පස්සේ මේ විදිහේ තවත් අප්සරා රූප දෙකක් ගැන මේ දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. දැන් මෙතන සීගිරි මේ කුරුටු ගීවල සඳහන් වෙනවා විවිධ ස්වරූප ගත්ත නැත්නම් විවිධ ආකාරයේ රූප ගැන. දැන් අපි ගොඩක් වෙලාවට දැන් දකින්නේ අතින් මල් ගත්තු ඒ වගේ කාන්තාවන්. නමුත් මල් වැල් ගත්ත කාන්තාවන් ගැන සීගිරි කුරුටු ගීවල සඳහන් වෙනවා. චාමර ගත්ත කාන්තාවන් ගැන, මුතු වැල් ගත්ත කාන්තාවන් ගැන සඳහන් වෙනවා. නමුත් ඒවා දකින්න ලැබෙන්නේ මෙතෙක් දැක ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මේකෙන් අපිට තනාත වෙනවා මේ මෙතන තියෙන චාමරයක් අතින් ගත්තු කාන්තාවක්. අර විදිහටම අර වලාකුළු මත සැරිසරන ආකාරයක් දකින්න පුළුවන්. ඒත් එක්ක මෙතන විශේෂත්වයක් තියෙනවා. ඒ විදිහට වලාකුළු මත සැරිසරන ස්වරූපෙන් සටහන් කරලා තිබුණට අර දෙපා නිරූපණය කරලා තියෙනවා. දැන් අර කුහරේ ප්‍රධාන මේ චිත්‍ර ගුහාවේ තියෙන චිත්‍රවල උඩුකය පමණයි නිරූපණය කරලා තියෙන්නේ. මෙතන සම්පූර්ණ මේ දෙපා නිරූපණය කරලා වලාකුළු මත සැරිසරන ආකාරයක් දැක ගන්න පුළුවන්. මීට සමාන චිත්‍ර අපිට මේ සීගිරි පර්වත පාමුල තියෙන දැරණියගල ගුහාව කියන ස්ථානෙත් අඳුර ගන්න පුළුවන්. ඒත් සම්පූර්ණ ශරීරය නිරූපණය කරලා තියෙන කාන්තාවන් අපිට අඳුර ගන්න පුළුවන්. දැන් මේවත් එක්ක බැලුවොත් එහෙම අර දැන් විවිධ මත මං කිව්ව ප්‍රකාශයටපත් වෙලා තියෙනවා කියලා. මේ අතින් මේ දැන් මේ වලාකුළුත් එක්ක මේ සැරිසරන ස්වරූපයක් ගන්න නිසා ආනන්ද කුමාරස්වාමීගේ මතය වන. ඒ කියන්නේ දිව්‍ය අප්සරාවන් කියන මතය අපිට ගොඩක් දුරට මේත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. මොකද ආසියාතික රටවල වඩා ප්‍රචලිත තේමාවක් තමයි දිව්‍ය අප්සරාවන් කියලා කියන්නේ චිත්‍ර අතරේ. එතකොට මේ වලාකුළු මත සැරිසරන මේ රූප අපිට අනුව අර වෙනත් මතත් එක්ක ගත්තොත් එimhe ඉස්සරහට දාලා අඳුර ගන්න පුළුවන්. කොහොම වුණත් දැනුත් වඩාත් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන මේ මතය. සීගිරි අප්සරා කියන වචනේ තමයි ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. ඒතර මේ පිළිබඳව තවත් වැදගත් අදහසක් මහාචාර්ය සේනක මණ්ඩාරනායක මහත්මයා ඉදිරිපත් කළා. මේ දඹුල්ල මේ සීගිරියේ දඹුල්ල විහාරයේ ඇඳපු මේ චිත්‍ර ඇඳපු ශිල්පීන් සීගිරි චිත්‍ර දැකලා තියෙනවා කියලා. එතුමා අදහසක් ඉදිරිපත් කළා. දැන් මෙතනින් මේ චාරුපෝලෙන් ඉදිරිපත් කළා තියෙන මේ අදහස සනාථ කරන්න පුළුවන් සාධක කීපයක්. මොකද දඹුල්ල විහාරයේ මාර පරාජය දක්වන චිත්‍රවල නිරූපිත රූප මේ සීගිරි අප්සරා රූප වලට බොහෝ සෙයින් සමානයි. ශෛලිය අතින් වෙනස්. අතන ජනකලා සම්ප්‍රදායක් අනුගමනය කළා තියෙන මෙතන සම්භාව්‍ය යථාර්ථවාදී සම්ප්‍රදායක් තියෙන ත්‍රිමාන රූපී ලක්ෂණ සීගිරි චිත්‍රවල තියෙන අර ද්විමාන ලක්ෂණ එතන අඳුර ගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් තවත් වැදගත් සාධකයක් මේ සීගිරි කැටපත් පවුරේම අඳුර ගන්න පුළුවන් වෙන පහළ සටහන් කරලා තියෙන්නේ දඹුල්ල විහාරයේ චිත්‍ර ඇඳලා තියෙන නිලගම පරම්පරාවේ ශිල්පීන්.
මේ කැටපත් පවුරේ කුරුටු ගී කියලා අපි අගය කරාට කියන්නේ කුරුටු ගී කියලා කොටසක් අපි දැනගෙන හිටියට මේ කැටපත් පවුර කියන්නේ සම්පූර්ණයෙන්ම ලේඛනාගාරයක්. මේකේ විවිධ ලේඛන තියෙනවා. මේ ලේඛන පස්සේ විවිධ වර්ග වලට අයිති ලේඛන මම අධ්‍යයනයට ලක් කරා. ඒවා මම පස්සේ පැහැදිලි කරන්න. ඔය විවිධ ලේඛන අතර තියෙනවා විවිධ නම් විවිධ පුද්ගලයන් පැමිණීම සටහන් කරන ලේඛන. ඔය අතර තියෙනවා නිලගම හිතරගෙන් පටබැදි හිතර ගෙදර කිරි නයිද කියන නම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ නිලගම පරම්පරාවේ මේ චිත්‍ර ශිල්පී පරම්පරාවේ පුද්ගලයෙක්. දැනටත් ඒ ජීවත් වන මේ නිලගම ශිල්පී පරම්පරාවේ ඉන්නවා. ඒ අයගෙන් ඇහුවම ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ ඥාති සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයෙක් කියලා දැනගන්න ලැබුණා. ඒ කියන්නේ මේ දඹුලු විහාරයේ මේ චිත්‍ර ශිල්පී පරම්පරාවට සම්බන්ධ පුද්ගලයෙක්. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ අය මේ සීගිරි චිත්‍ර නරඹලා තියෙනවා කියලා. දැන් මේ මහනුවරගේ ලේඛනයක් කියලා අපිට මේක අඳුර ගන්න පුළුවන්. ඒ කියන ලබාගත් තොරතුරු අනුවත් අපිට සනාථ කර ගන්න පුළුවන්. ඒකෙන් පැහැදිලි වෙනවා යම් කිසි ආభాෂයක් මේ චිත්‍ර වලින් සීගිරි චිත්‍ර වලින් මේ දඹුලු විහාර ශිල්පීන් ලබන්නට ඇති කියලා මේ ඉතාමත්ම සමීප ලක්ෂණ මේ රූප වලින් අපිට අඳුර ගන්න පුළුවන් වීම තුල. ඒත් එක්කම තවත් අපි මේ වැඩි කතා බහට ලක්වන අප්‍රසිද්ධ දෙයක් තමයි මේ 1938 දී ටෙට්සුරෝ සුජිමොතෝ කියලා ජපන් ජාතික ශිල්පියෙක් සීගිරි චිත්‍ර පිටපත් කරලා තියෙනවා. ඒකෝට මේ චිත්‍ර පිටපත් කරලා තිබුණු බවට අපි සනාථ වෙලා තිබුණාට මේ චිත්‍ර පිළිබඳව අපි කිසිම දෙයක් අපි දැනගෙන හිටියෙත් නෑ, දැනගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒවට මොකද උනේ, මොකද්ද ඒවෙන් කාර්යභාරය මොකද්ද, ඔහු කවුද, මේ නියුතු ශිල්පියාගේ කාර්යභාරය මොකද්ද, ඒ තොරතුරු එහෙම දැනගෙන ඉන්න අතරේ 2010 අවුරුද්දේ මට අවස්ථාවක් ලැබුණා මේ පුහුණු පාඨමාලාවකට ගිය අතරේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ ගිහිලා ඉන්න අතරේ කියෝතෝ කෞතුකාගාරයේ මේ චිත්‍ර තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ ඒගොල්ලන්ට දැනුවත් කරාට පස්සේ චිත්‍ර ටික මේ විදිහට අපිට බලා ගන්න මේ ඉදිරිපත් කරා. දැනට මේ චිත්‍ර ටික සීගිරි මේ ජපානයේ කියෝතෝ කෞතුකාගාරයේ තියෙනවා. මේන් වැදගත් වෙන්නේ දැන් සමහර චිත්‍ර අපි දන්නවා 1967 දී මේ චිත්‍ර විනාශයකට ලක් වුණා. ලුසියානෝ මරන්ස් ඇවිල්ලා තමයි මේ චිත්‍ර ප්‍රකෘති තත්ත්වයට පත් කරේ. දැන් මෙතන මේ විනාශ වෙන්න ඉස්සෙල්ලා ඇඳපු පිටපත් කරපු චිත්‍ර. දැන් මේවා අර මුල් කාලීන ස්වරූපේ මුල් කාලීන ලක්ෂණ මේ චිත්‍ර වලින් අපිට අඳුර ගන්න පුළුවන්. මේක වැදගත් පුරාවිද්‍යාත්මක මේ වශයෙන් වැදගත් සාධකයක් වෙනවා. මේවා සංසන්දනය කිරීම සඳහා මේවත් මේ අර වැන්ඩලිසම් එකට කලින් ඇඳපු චිත්‍ර නිසා. දැනටත් මේ චිත්‍ර ජපානයේ කියෝතෝ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සේ 1967 දී මම කිව්වා මේ විදිහට මේ සීගිරි චිත්‍ර වලට අවාසනාවන්ත ඉරණමක් ලක්ුණා කියලා. මේ විදිහට මේ චිත්‍ර විනාශයට ලක් වුණා. ඊට පස්සේ ලුසියානෝ මරන්සි ඇවිල්ලා මේ චිත්‍ර අර තිබුණු ගාපු වර්ණ ඉවත් කරලා ප්‍රකෘති තත්වයට පත් කරලා තියෙනවා. බොහෝ දෙනෙක් දන්නවා මේ ලුසියානෝ මරන්සි මේ චිත්‍ර ප්‍රකෘතිමත් කරපු සිද්ධිය. එතකොට මේ තියෙන්නේ අර දැන් අපි දකින්න නොලැබෙන චිත්‍රයක්. දැන් මේකේ අර කලින් සුජිමතෝගේ පිටපත් වලක් තියෙනවා මේ විදිය මංජුසාවක් අතින් ගත්ත කාන්තා රූපයක් තිබිලා තියෙනවා. දැන් ඒ කොටස දැන් අර විදියට වර්ණ මේ කියන්නේ අර තාර ගාලා විනාශ කරනවා වගේම මේ වදාම කඩලා විනාශ හානි කරපු අවස්ථාවත් අපිට දකින්න පුළුවන්. මෙතන නිසා මේ හානියට ලක් කරලා තියෙනවා මේ චිත්‍රයේ. මේ පිටපත් වලින් පමණයි දැනට අපිට ඒ තිබුණු මුල් ස්වරූපය අඳුර ගන්න ලැබෙන්නේ. ඊළඟට අපිට මේ සීගිරි මේ මම කිව්වා විවිධ කලා මාධ්‍යයන් විවිධ නැත්තම් මේ විවිධ කලා සම්ප්‍රදායන් එක්තැන් වුණු තැනක් ඇටියට මෙතනින් අපිට වැදගත් වෙනවා සීගිරි කුරුටුගී කියන කාරණය. මෙතන මේ කුරුටුගී කියලා කියන්නේ සීගිරිය නැරඹීමට පැමිණි අය වුන් ලැබුව අත්දැකීම් විවිධාකාරයට අපූර්ව ආකාරයට කවියට නගලා තියෙන මේ ගීතවත් බවක් තියෙන ලේඛන. එතකොට මේ ලේඛන 685ක් පර්ණිතාන මහත්තයා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් මේ ලේඛන වලට අමතරව දැන් මෙතන තියෙන්නේ සාහිත්‍ය වටිනාකමක් තියෙන ලේඛන පමණයි කුරුටුගී හැටියට සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේ ඉඳලා 14 වෙනි සියවස දක්වා විවිධ ලේඛන මෙතනින් අඳුර ගන්න පුළුවන්. සීගිරිය තිබුණු සීගිරිය බලන්න ආපු අය චිත්‍ර වල තිබුණු තාත්තේ මාලිගාව ඒ වගේම මේ උද්‍යාන වුන් ලැබුව අත්දැකීම් මේ සඳහන් කරලා තියෙන නිසා ලෝකේ පැරණිම අත්අකුරු ඉතිරි වෙලා තියෙන එකම ස්ථානය හැටියට අපිට සීගිරිය අඳුර ගන්න පුළුවන්. මේ විදිහට විවිධ පුද්ගලයන්ගේ අත්අකුරු ඉතිරි වෙලා තියෙන දකින්න පුළුවන් එකම තැනක් තියෙනවා නම් ඒක මේ සීගිරි කැටපත් පවුර. ඒක ඇත්තටම සාහිත්‍ය කෘතියක් හැටියට අපිට අගය කරන්න පුළුවන්. විවිධ කාල වකවානු වලට ආйти ලේඛන මෙතෙන් අපිට දැක ගන්න පුළුවන්. එතකොට ඒ අතරේ වැදගත් ලේඛනක් තියෙනවා. දැන් මෙතන මේ මම දාලා තියෙන වචනේ බැලුවොත් එහෙම අපි මෑතකදී
දැන් වඩාත් ප්‍රචලිත වචනයක් ආලා මේ සුලභ වචනයක් මේ සයිනෝපා සයිනෝ සිනෝ කියන වචනේ මෙතන මම දාලා තියෙන මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා. කියන්නේ චීනයත් එක්ක තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරන්න මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා. නමුත් උන්ට චීනයට පාවිච්චි කරපු සිනෝ කියන වචනේ කැඩපත් වලින් අපිට හඳුනා ගන්න පුළුවන්. සිනපට කියලා පාවිච්චි කරලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ සීගිරි කුරුටු ගී වල 399 ගීතයේ තියෙනවා මේ සීගිරි අප්සරාවන් ඇදලා තියෙන ඇඳුම් විස්තර කරනකොට මේ සිනපට කියලා. සින කියලා කියන්නේ චයිනා කියන එක. එතකොට මේ චීනෙට භාවිතා කරන සින නැත්නම් සයින නැත්නම් සයිනෝ නැත්නම් සිනෝ කියන වචනේ අපේ කුරුටු ගී අතර ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසට අයිති ලේඛනයක මේ වචනේ අපිට අඳුර ගන්න පුළුවන්. සිනපට කියලා කියන්නේ චයිනීස් සිල්ක් වලට. දැන් මෙතන මේ රූප වල රූප සම්බන්ධ විස්තර කරන තැන් වල තමයි විස්තර කිරීම තමයි මේ එක කවියෙක් මේ වචනේ පාවිච්චි කරලා තියෙන එක වැදගත් වෙනවා අපිට. ඒ චීන කියන ඒ නම සින කියන වචනේ අපේ කුරුටු ගීයක සඳහන් වීම නිසා. ඒත් එක්කම කැටපත් වවුරු ගැන කතා කරනකොට මම කිව්වා අර කුරුටු ගී විතරක් නෙවෙයි විවිධ ලේඛන විවිධ කාල වකවානු වලට අයිති ලේඛන විවිධ ඊට අමතරව රූපත් මේකේ තියෙනවා. 1998 පමණ මම කරපු අධ්‍යයනයකදී මට මේ අඳුර ගන්න පුළුවන් වුණා විවිධ කාල මේ කැටපත් වවුරු අපි අධ්‍යයනයට ලක් කරලා තියෙන මහාචාර්ය සෙනත් පරණවිතාන මහත්මයා කුරුටු ගී 685ක් කියලා ප්‍රකාශයටපත් කරා. ආචාර්ය බෙනිල් ප්‍රියංක මහත්මයාත් තව 1000 ගාණක් ප්‍රකාශයටපත් කරා. ඒ කියන්නේ පරණවිතාන මහත්මයා නොකියවු මග ඇරුණු ගීත. නමුත් මම ඊට පස්සේ ගොඩක් අධ්‍යයනය කරා ඊට පස්සේ කාලෙදි තියෙන ලේඛන මොනවද කියලා. විශේෂයෙන්ම 18 වෙනි මේ 18 ඒ කියන්නේ 14 15 සියවස් වලින් පස්සේ ලේඛන ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ දක්වාම විහිදෙන විවිධ ලේඛන අපිට අඳුර ගන්න පුළුවන්. මේ අතරින් අපිට වැදගත් ලේඛන කීපයක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේවා අර මුල් කාලේ තිබුණු විදිහේ සාහිත්‍යයේ වටිනාකමක් තියෙන ලේඛන නෙමෙයි. කාව්‍යමය වටිනාකමක් තියෙන ඒවා නෙවෙයි. පැමිණීමේ සටහන් කිරීමේ ලේඛන හැටියට තමයි අපිට අඳුර ගන්න පුළුවන්. විවිධ පුද්ගලයෝ සීගිරිය බලන්න ආපු මේ පැමිණීම සටහන් කරන ලේඛන හැටියට තමයි තියෙන්නේ. නමුත් මේවත් අපිට වැදගත් වෙනවා. මෙතන තියෙන ගොඩක් ඔය මහනුරුගේ පොළොන්නරුගේ ලේඛනයක් තියෙනවා. ඊට පස්සේ මහනුරුගේ ලේඛන කීපයක් තමයි මේ තියෙන්නේ. මේ ලේඛන සමූහය මම කියවලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ යටතේ මේ ප්‍රකාශනයකට ඇතුළත් කරලා තියෙනවා. සීගිරි කැටපත් වවුරුවේ පසු කාලීන ප්‍රවණතා කියලා මේ ලේඛන සමූහයම ඒත් එක්කම මේ තව මේ විදිහේ රූප රාශියක් තියෙනවා. විවිධ රූප. කැටපත් වවුරු රූප ගැන වැඩි ප්‍රසිද්ධියටපත් වෙලා නැහැ. රූප ගැන කවුරුත් දන්නේ නැහැ. මේ විදිහේ බෝධි බෞද්ධ සංකේත තියෙනවා. එතකොට මේ දේව රූප කියලා අඳුර ගන්න පුළුවන් රූප තියෙනවා. බෝධිසත්ත්ව රූප. ඒ විදිහේ රූප 90 ගාණක් පමණ කැටපත් වවුරෙන් අඳුර ගන්න පුළුවන් විවිධ වජ්‍රය. ඊ타මත්ම සැලකිල්ලෙන් බැලුවොත් එimhe සමහර වෙලාව මේ කුරුටු ගී අතර තියෙන්නේ. නැත්තම් කුරුටු ගී මේ කැපිලා යන ආකාරයට සටහන් කරලා තියෙන සමහරට විශාල ප්‍රමාණයක් ඇඳලා තියෙනවා. ඒ නිසා මේවා අපිට මේ කැටපත් වවුර කියන එක එක්තරා ආකාරයක අර කුරුටු ගී වලට පමණක් සීමා වෙලා තියෙන ස්ථානයක් නෙවෙයි. අර කුරුටු ගී වලට අමතරව විවිධ ලේඛන නැත්නම් විවිධ රූප ඒ විදිය මේ වටිනා මේ සාහිත්‍යයේ වටිනාකමක් ඇටි කෘතියක් ඇටියට නම් කර ගන්න පුළුවන් හඳුර ගන්න පුළුවන් විදිහේ ස්ථානයක් ඇටියට තමයි හඳුර ගන්න පුළුවන් වෙන්නේ හඳුනා දෙන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දැන් මේ කුරුටු ගී ගැන කියනකොට කුරුටු ගී ගැන අපි දැන් ප්‍රසිද්ධියට පත්වලා තියෙන කුරුටු ගීනේ කුරුටු ගී තියෙන්නේ කැටපත් පවුරු විතරක් නෙවෙයි. පස්සේ කරපු අධ්‍යයනවලදී සීගිරියේ ලියන්න පුළුවන් හැම තැනකම ලියලා තියෙනවා සටහන් කවි ලියලා තියෙනවා. දැන් ආසන ගුහාව කියලා සීගිරි ශිලා උද්‍යානයේ තියෙන ලෙනක් තියෙනවා. ඒ චිත්‍ර අතරේ චිත්‍ර අතරේ ගීත අඳුර ගන්න පුළුවන් කුරුටු ගීත 14ක් තියෙනවා. ඒ වගේම විවිධ තැන්වල සීගිරිය බලන්න ආපු අය පසු කාලීනව විවිධ සටහන් තබලා තියෙන උන් ලබපු අත්දැකීම්. නමුත් අපි ප්‍රසිද්ධියට පත් කරලා තියෙන්නේ අපි දන්නේ අර කැටපත් වවුරේ කර මේ ලියලා තියෙන අර කාව්‍යමය වටිනාකමක් තියෙන ලේඛන සමූහය විතරයි. නමුත් ඒ විදිහේ කාව්‍යමය මේ වටිනාකමක් තියෙන ලේඛන 15 තැන්වලත් අපිට තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ වශයෙන් කියව ගන්න බෑ. කොටස් ඇටියට බොහෝ දුරට විනාශ වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේම මේ පසු කාලීන ලේඛන රාශියකුත් අපිට ගණනාවකුත් අඳුර ගන්න පුළුවන්. රූප අඳුර ගන්න පුළුවන්. ඊළඟට මේ නිර්මාණ ලක්ෂණ ගත්තොත් එහෙම අර මං කිව්ව විදිහේ විවිධ කලා සම්ප්‍රදායන් අතර පාෂාණ භාවිතේ නැත්නම් පාෂාණමය නිර්මාණ සීගිරියෙන් අඳුර ගන්න පුළුවන්. එක් කලා නිර්මාණයකට පමණක් සීගිරිය සීමා වෙන්නේ නැහැ. විවිධ වර්ගයේ කලා සම්ප්‍රදායන් කලා මාධ්‍යයන් මෙතන
සමූහයක් අපිට අඳුර ගන්න පුළුවන්. සීගිරිය සුලභව තියෙන්නේ ස්පටික හුණු ගලින් කරපු නිර්මාණ. මේ විදිහට ස්පටික හුණු ගලින් කරපු පියකට පෙරළ අඳුර ගන්න පුළුවන්. ආසන අඳුර ගන්න පුළුවන්. හම්බෙන්නේ බහුතරයක් හුණු ගලින් කරපු නිර්මාණ. ඒකට වඩා එක හේතුවක් තියෙනවා. හුණු ගල් නිදි නැත්නම් හුණු ගල් තීරයේ මේ සීගිරියට කිට්ටුව විහිදෙන්නේ. අර මම කලින් සඳහන් කරපු හුණු ගල් තීරයේ සීගිරියට නැගෙනහිර පැත්තෙන් තමයි විහිදෙන්නේ මාතලේ නාවුල අබරනහර ත්‍රිකුණාමලී දක්වා විහිදෙන තීරය. ඒ නිසා පහසුවෙන් මේ කාර්යයන් සඳහා හුණු ගල් අරගෙන තියෙනවා. ඒත් එක්කම තව විශේෂයෙන් සඳහන් කරන්න ඕන සීගිරිය හුණු ගල් වල ඉඳලා නයිස් පාෂාණ නැත්නම් අපි පොදුවේ සුලභව පාවිච්චි කරන විදිහට කිව්වොත් කළුගල් හුණු ගල් වල ඉඳලා කළුගල් වලට පරිවර්තනය වීමේ සංක්‍රමණික ස්ථානය ශ්‍රී ලාංකේය ශිලා තාක්ෂණ නැත්නම් ශිලා නිර්මාණකරණය තුල පරිවර්තනාත්මක ස්ථානයක් හැටියට අපිට ස්ථානයේ හැටියට සීගිරිය හඳුන්වලා දෙන්න පුළුවන්. ඒකේ හේතුව තියෙන්නේ මේ හැටියට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ සීගිරිය ආශ්‍රිතව යකඩ තාක්ෂණය ඉතාමත්ම දියුණු යකඩ තාක්ෂණයක් තිබිලා තියෙනවා. දැන් සීගිරියට පිටුව තියෙන අලකොළ මුදුන් පද්ධතිය ඒකට පැහැදිලි නිදසුනක්. දැන් මේ තියෙන අලකොළ ප්‍රදේශයෙන් හඳුනාගත්ත යකඩ මුදුන් දෙකක ඡායාරූපයක්. ඊට අමතරව යකඩ මේ නිෂ්පාදන ස්ථාන 30ක් පමණ සීගිරියවට ප්‍රදේශයෙන් හඳුනාගන්නට ලැබිලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා මේ කරපු අධ්‍යයන වලිනුත් හඳුනාගෙන තියෙනවා ඉතාමත්ම විශිෂ්ට වාණි නිෂ්පාදනය කරලා තියෙනවා මේ අලකොළ වගේ ස්ථානවල. ඒ නිසා ඊට කලින් තිබුණු තාක්ෂණ ක්‍රමවේදයන් අනුව නිර්මාණකරණය සඳහා හුණුගල් වගේ මාධ්‍යම් ප්‍රයෝජනට ගත්තේ ඒවයි දැඩි බව දෘಢතාවයේ අඩුයි. 3ක් දැන් මොහ පරිමාණය අනුව 3-4 වගේ අගයක් ගන්න විවිධ ස්පටික හුණුගල් වල. කළුගල් ගත්තොත් එම 6-7 වගේ අගයක් ගන්නවා. කළුගල් වලින් නිර්මාණයක් කරන්නට නම් ඉතාමත්ම තියුණු වාණි මෙවලන් අවශ්‍ය වෙනවා. නමුත් අර මුල් කාලේ වෙනවා ගොඩක් වෙලාට අර පාවිච්චිකට ගත්තා. නමුත් සීගිරි යුගයේ ඇතුළතදීම අර යකඩ තාක්ෂණයක් දිනුණා. අර විදිහේ ශිලා මේ වාණි ශක්තිමත් නැත්තම් මේ දිනුණු වාණි තාක්ෂණයක් ඇති වුණා. ඒ නිසා අර කළුගල් භාවිතය මේ කාලය තුලම සිද්ධ වුණා. ඒ කළුගල් භාවිතයේ මේ ඔය කරගත්තේ කළුගල් මාධ්‍යයට පරිවර්තනය වුණේ සීගිරියෙන් මේ විදිහේ විශාල ආසන නිර්මාණය කරලා. දැන් ගල උඩ තියෙනවා. මේ විදිහේ විශාල ආසන නිර්මාණය කිරීමෙන් තමයි මේක ප්‍රවේශයක් ලැබුණේ. මෙතන මේ සංක්‍රමණයක් සිද්ධ වුණේ. 5-7 කියන කාල පරිච්ඡේදය තමයි මේ සංක්‍රමණික අවධිය හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් දැන් සමස්ත ඉතිහාසයට මඟ පෙන්වීමක් ප්‍රවේශයක් ලබා දුන්නා සීගිරියෙන් උණුගලේ ඉඳලා කළුගලට ප්‍රවේශ සඳහා සංක්‍රමණික ස්ථානයක් හැටියට සීගිරියේ කළුගල් වලින් කරපු නිර්මාණ අඩුයි. දැන් අර කලින් කිව්වේ ආසන වගේ දේවල් ඒ විදිහේ විශාල මහා පරිමාණ දේවල් කරලා තිබ්බට අර විදි වෙනත් ප්‍රතිමා වගේ දේවල් වලට කලාත්මක ලක්ෂණ සහිත නිර්මාණ වලට මේ නිර්මාණ සීගිරිය ආශ්‍රයෙන් නැත්නම් ඒ සීගිරිය අවට තියෙන ප්‍රදේශයෙන් හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. දැන් උණුගල් වලින් ඉඳලා කළුගල් වලට නැත්නම් කළුගල් වලට ප්‍රවේශ වුණාත් එක්කම මම මේ කළුගල් කියන සාමාන්‍ය ව්‍යවහාරය නැත්නම් නයිස් පාෂාණ වලට පරිවර්තනය වුණත් එක්කම මුල්වරට භාවිතයට ගත්තේ ග්‍රැනයිටික් නයිස් කියන පාෂාණ වර්ගය. ග්‍රැනයිටික් නයිස් කියන්නේ ඒකාකාරී කණිකා ව්‍යුහය සහිත පැහැපත් පාෂාණ වර්ගයක්. දැන් අනුරාධපුරයේ මේ පාෂාණේ සුලභව තියෙනවා. ඒ ඉසුරු මොණිකම් වල විසෝමාලිගේ සඳකඩ පහන එතකොට රත්න ප්‍රාසාදයේ මුරගල් වගේ මේ නිර්මාණ වලට අරන් තියෙන ඒ විදිහේ ග්‍රැනයිට් නයිස් ඒකාකාරී කණිකා ව්‍යුහයක් සහිත පාෂාණ. සීගිරියේ ඒ විදිහේ නිර්මාණ දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි කියන කාරණේ දැන් නිර්මාණ ඉතාමත් විරලයි කළුගලින් කරපු. මේ තියෙන්නේ උදාහරණ දෙකක්. දැන් මේව බලන්නකො කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ. මේ මොකක් හරි ගැටලුවක් මෙතනට ගැටලුවක් වෙලා තියෙනවා. මොකද්ද කියලා බලමු. දැන් මේ සීගිරියේ මම කිව්වා සීගිරියේ පාෂාණ ව්‍යුහය බැලුවොත් එහෙම උණුගල් තියෙනවා නයිස් වර්ගයේ පාෂාණ තියෙනවා. දැන් නයිස් වර්ගයේ පාෂාණ නැත්නම් විපරීත පාෂාණ වර්ගයක් නයිස් කියන්නේ. එතකොට මේ නයිස් පාෂාණ වලත් විවිධ ස්වරූප තියෙනවා. ඒ කියන්නේ khනිජ අන්තර්ගත khනිජ සංයුතිය, එතකොට කණිකා ව්‍යුහය, සමහර ඒවා ඒකාකාරී තියෙනවා. දැන් මේ ඒකාකාරී නොවන ඒවා තියෙනවා. දැන් මේ විදිහේ මේ තියෙන තිරුවණක් තීරයක් මේ මැදින් හිදලා යනවා. දැන් මේ විදිහේ පිග්මැටික් කියලා කියන්නේ මේ විදිහේ රැලි තියෙන තැන්වල. සමහර ඒවා මේ ලොකු කැට වගේ ලොකු කණිකා තියෙනවා, සියුම් කණිකා තියෙනවා. එතකොට මේ තියෙන පාෂාණ වලින් නිර්මාණ කරන්න බෑ. ඔය සීගිරිය ඇතුළේ තියෙන ඒවායි සීගිරිය අවට තියෙන්නේ මේ විදිහේ මේ පිග්මැටික් වර්ගයට අයිති නයිස්. එතකොට ක්වාඩ්සෝ පිල්ස්පතික් කියන වර්ගයට අයිති නයිස්. මේක මේ විදිහේ මේ ඒකාකාරී නොවන
ව්‍යුහයන් සහිත පාෂාණ. එතකොට මේවා තමයි තියෙන්නේ සීගිරිය. දැන් අර කලින් මම පෙන්නුවේ සීගිරිය කිට්ටුව ඒ විදිය පාෂාණ උපයෝග කරගෙන කරපු නිර්මාණ දෙකක්. එතකොට මේවායින් නිර්මාණ කිරීමේදී යම් අපහසුතාවයක් තියෙනවා. සමහර තැන්වල මේ වගේ තැන්වලින් කැඩී යාමට ලක් වෙනවා. පතුරු ගැලවෙනවා. සමහර ඒවා දැන් ගානට තියෙන ඒවා තියෙනවා. දැන් මේ නයිස් වල ගානට් කියලා කියන්නේ ටිකක් ලොකු ග්‍රේන් එකක් තියෙන khනිජයක්. එතකොට මේ ගානට් තියෙන තැන් මේ පාෂාණ වල නිර්මාණ කරනකොට අර ගානට් තියෙන මේ ග්‍රේන් එක ගැලවිලා ගියාට පස්සේ එතන කඩතුළු වෙනවා. ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒකට විකල්පයක් හැටියට මොකද්ද සීගිරි නිර්මාණ ශිල්පියා කරලා තියෙන්නේ? අනුරාධපුර යුගයේ තියෙන සම්ප්‍රදායෙන් බැහැර වෙන්නේ නැතුව ඒ සම්ප්‍රදායයටම අනුගත වෙලා මැටියෙන් මේ නිර්මාණ කරලා තියෙනවා. ටෙරාකොටා නිර්මාණ සීගිරියේ සහ අවට ප්‍රදේශවල වඩා සුලභව දකින්න පුළුවන්. දැන් කළුදිය පොකුණ, පිදුරංගල, සීගිරිය වගේ තැන්වල කුළුණු හිස් දකින්න පුළුවන්. කුළුණු හිස් හදලා තියෙන්නේ මැටියෙන්. දැන් සීගිරි කෞතුකාගාරයේ බොහොම තියෙනවා. නමුත් මේවා අනුරාධපුර කලා සම්ප්‍රදායයට අනුගත වෙන විදිහට තමයි කරලා තියෙන්නේ. දැන් අනුරාධපුර නිර්මාණ අතර බැලුවොත් අපිට කුළුණු හිස් හඳුන ගන්න පුළුවන් ගල් වලින් කරපු කුළුණු හිස් මේ විදිහට. නමුත් සීගිරියේ කිසිම කුළුණු හිසක් නැහැ ගල් වලින් කරපු කොමැටියෙන් කරලා තියෙන්නේ. මොකද තියෙන කළු ගල් වලින් කුණු ගල් මේ කළු ගල් වලින් මේ විදිහේ නිර්මාණ කරන්න අමාරුයි. මේ විදිහේ සියුම් ලක්ෂණ ඉස්මතු කරන්න අමාරුයි. මොකද ඒ පාෂාණ වල ඒකාකාරී කණිකා ව්‍යුහයක් නැහැ. ඒ නිසා ඒකාකාරී ඒ අපහසුතාවය මගහරව ගන්න මේ විදිහේ ටෙරාකොටා මාධ්‍යයෙන් නිර්මාණකරණය කරලා තියෙනවා සීගිරි ඉතිහාසය තුළ. ඒක වැදගත් සාධකයක් වෙනවා මේ සීගිරි නිර්මාණ එක්ක බැලුවොත් එහෙම. ඒත් එක්කම තවත් වැදගත් පුරාවස්තු කීපයක් මම මේ පෙන්වන්නම් සීගිරි මේ කැණීම් වලින් හම්බෙලා තියෙන විදේශීය සම්භවයක් සහිත විදේශී සම්බන්ධතා සනාථ කරගන්න පුළුවන් මේ විදිහේ සාධක හම්බෙලා තියෙන මේ පර්සියාවේ සැසේනියානු රාජවංශ සමයට අයිති වාජන කීපයක් විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවසේ ඉඳලා 6 වෙනි සියවස දක්වා පර්සියාවේ ප්‍රබල රාජවංශයක් හැටියට තිබුණේ සැසේනියන් රාජවංශේ ඒ කාලයට අයිති මේ විදිහේ වාජන සීගිරියෙන් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම දේශීය නිෂ්පාදනය කරපු විවිධ වර්ගවලට අයිති වාජන සීගිරියෙන් මේ විදිහේ වාජන හම්බෙලා තියෙන මැටි භාණ්ඩ ආභරණ මෙතන තියෙන සීගිරි කුණ්ඩලාභරණය කියන ප්‍රසිද්ධ මේ කරාබුව මේක නිශ්චිතවම සීගිරියෙන් හම්බුණාද කියන එක ගැන පැහැදිලි සඳහනක් නැහැ. මොකද සීගිරි කුණ්ඩලාභරණය කියන එක තමයි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. ග්‍රෑම් 64ක් 62ක් බරයි මේක. මේවා මේ ප්‍රමාණය බැලුවොත් එහෙම මේකේ බර ප්‍රමාණය සහ මේකේ තියෙන මේ උස ප්‍රමාණය බැලුවොත් එහෙම මේ ආභරණ අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට බෝධිසත්ව ප්‍රතිමා වලට ආභරණ පැළඳීමේ චාරිත්‍රයක් තිබුණා මුල් කාලීනව. මහායානික බුදුදහම ප්‍රචලිත වෙලා තිබුණු කාල පරිච්ඡේදය තුල. ඒකට ඒ විදිහේ බෝධිසත්ව ප්‍රතිමාවකට පැළඳීම සඳහා නිර්මාණය කරපු ආභරණයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහේ සමහරට ලෝහමය මේ පාවහන් නැත්නම් මිරිවැඩි හම්බෙලා තියෙන සමහර ස්ථානවලින්. ඒකට ඒ විදිහේ ආභරණයක් හැටියට මේක හඳුනා ගන්න පුළුවන්. මේ විදිහේ වජ්‍රය සහිත ලෝකඩ මුද්දක් හම්බෙලා තියෙනවා. මේකෙත් මහායාන ආభాෂයක් තියෙනවා. වජ්‍රය මහායානික සංකේතයක් හැටියට තියෙන එකක්. ඒත් එක්ක මේ විවිධ අවියාවිද හම්බෙලා තියෙනවා. සීගිරියේ මේ තියෙන කඩුවක්. තව මේ විදිහේ කඩු රාශියක් සීගිරිය අවට ප්‍රදේශයෙන් හම්බෙලා තියෙනවා. විශේෂයෙන්ම හබරණ එතකොට මේ හබරණ කිට්ටුව තියෙන දිගම්පතා වගේ ප්‍රදේශ වලින් මේ විදිහේ කඩු හම්බෙලා තියෙනවා. කඩු සෑම කඩුවකම තලයේ නැමිලා තියෙනවා. දැන් සාමාන්‍ය ජනප්‍රවාදයක් කතාවක් තියෙනවා. සටනකින් පෙරදුනම කඩු නමනවා කියලා. සමහර විට ඔය සීගිරියේ අපි ඉතිහාසය ගැන කතා කරනකොට ජනප්‍රවාදානුගත ඉතිහාසයකුත් තියෙනවා. වංශ කතාවට සඳහන් වෙන ඉතිහාසයකුත් තියෙනවා. කාශ්‍යප මුගලන් අතර සටනක් තිබුණා කියලා. ඒ මේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන හබරණ කිට්ටුව ඒ සටන තිබුණා කියලා. කොහොමවත් මේ හම්බෙලා තියෙන මේ කඩු මේ බොහොමයක්ම මේ විදිහේ තලයේ නමපුවා. තලයේ නමපු කඩු තමයි තියෙන්නේ. මේ සම්බන්ධත කියන ජනප්‍රවාදයේ හරි ඒ තියෙන මූලාශ්‍රගත තොරතුරු හරි දැන් අපිට යම් විදිහකට සනාථ කරගන්න පුළුවන් මේ හම්බෙලා තියෙන මේ ආයුධ වලින්. ඊළඟට මේ විදිහේ යකඩමය පුරාවස්තු රාශියක් හම්බෙලා තියෙනවා. මම කිව්වා සීගිරිය ආශ්‍රිත ප්‍රදේශයේ යකඩ තාක්ෂණය අතින් ඉතාමත්ම දියුණු මට්ටමක තිබුණා. ඒ නිසා සීගිරියෙන් හම්බෙන භාණ්ඩ වලින් වැඩි ප්‍රමාණයක් යකඩමය භාණ්ඩ. ඒතර මේ විදිහේ මේ දොරවල් වලට මේ ඒ කියන්නේ දොරවල් වල ලෑලි ඒකාබද්ධ කරන්න සකස් කරලා තියෙන මේ විදිහේ භාණ්ඩ හම්බෙලා තියෙනවා. එතකොට මේවා
ප්‍රමාණය අනුව අපිට දොරක් සාමාන්‍යයෙන් අඟල් එකමාර දෙක වගේ ප්‍රමාණවල ඝනකම තිබුණු දොරවල් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ධම්මැල හඳුනා ගන්න පුළුවන්. සරණේරු තියෙනවා. ඊට පස්සේ උදළු හම්බ වෙනවා. යකඩ හැම හම්බ වෙන විවිධ ප්‍රමාණවල දැනට හම්බෙලා තියෙන විශාලම යකඩ යන්නේ සෙන්ටිමීටර් 30ක් පමණ දිගයි. විශාල ප්‍රමාණයක් යකඩ යන. ඒ කියන්නේ ඒවත් එක්ක බැලුවොත් එහෙම විශාල දැව පාවිච්චි කරලා තියෙනවා. දැන් සීගිරි නිර්මාණ අතර මේ අපිට ගොඩක් ගල් කණු වගේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ නේ. ඒ වෙයි අපිට දක ගන්න කණු වලවල් හම්බ වෙනවා. ඒ නිසා අපිට මේ දැවයෙන් කරපු නිර්මාණ පද්ධතියක් තිබුණා කියලා අඳුනගන්න පුළුවන්. සීගිරි දැව නිර්මාණ බහුලවම තියෙන්න ඇති මේ හම්බෙන යකඩන ප්‍රමාණයත් එක්ක බැලුවොත් එහෙම. මොකද ගඩොල් වල සමහර තැන්වල මේ දැව කුළුණු සම්බන්ධ කරලා තිබුණු තැන් වල කෙවිනි අඳුන ගන්න පුළුවන්. ඒ කුහර තියෙනවා. දැව හිටෝ බවට සාධක සැපේන. සම්බන්ධ කරලා තිබුණු බවට සාධක සැපේන. ඒ වගේ ඒවා අපිට අඳුන ගන්න පුළුවන්. ඇහෙනවා. සර් මේ අපිට සීමිත කාලයක් තමයි තව තියෙන්නේ. මොකද සාකච්ඡා වාරයකුත් තියෙන නිසා හරි. අපිට කෙටි තව බොහොම කෙටි කාලයක් ඇතුළත අපිට දේශනය අවසන් කරන්න පුළුවන් වෙයි නේද සර්? පුළුවන්. හරි මේ අන්තිම හරියන්නේ. ඒත් එක්කම විවිධ වර්ගයේ කාසි හම්බෙලා තියෙනවා සීගිරියේ. මේ තියෙන සීගිරියෙන් හම්බෙච්ච පැරණිම කාසිය මෞර්ය යුගයට අයිති කාසියක්. ඊට පස්සේ පශ්චාත් මෞර්ය නැත්නම් සුංග යුගයට අයිති කාසි කීපයක් හම්බෙලා තියෙනවා. ඊළඟට බහුලම හම්බෙන්නේ මේ රෝම කාසි. රෝම කාසි අතර මේ පැරණිම රෝම කාසි හැටියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයේ කාසියක්. ක්‍රිස්තු වර්ෂ 320 ගණන් වලට වගේ එන කාසියක්. එතකොට කාශ්‍යප රජ සමයත් එක්ක බැලුවොත් ඊට වඩා පැරණි ඉතිහාසයක් අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පෙර රෝම කාසි සීගිරින් හම්බ වෙනවා. ඒ කියන්නේ කොන්ස්ටන්ටයින් පළවෙනි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයෙන් ඉඳලා මාසියන් අධිරාජ්‍යය දක්වා කාල පරිච්ඡේදයට අයිති රෝම අධිරාජ්‍යවරුන් විසින් නිකුත් කරපු කාසි සමූහයක්ම සීගිරින් අඳුර ගන්න පුළුවන්. වැඩි වශයෙන් මේ කාසි අතර බහුතරයක්ම මේ රෝම කාසි. ඊට අමතරව පොළොන්නරුවේ කාසි තියෙනවා. පොළොන්නරුවේ කාසි අඩු වශයෙන් අපිට අඳුර ගන්න පුළුවන්. පොළොන්නරුවේ යම් මට්ටමක සැඟවුණු ඉතිහාසයක් සීගිරියේ සමහරවිට තියෙන්න පුළුවන්. දැන් බෝධිගර්ය නැත්නම් ශිලා උද්‍යාන ආශ්‍රිත ප්‍රදේශයේ කරපු ගඩොල් වල TL dating වලින් පොළොන්නරුවේ දත්ත ලැබෙනවා කියලා ආචාර්ය මොහන් අබිරත්න මහත්මයාගෙන් දැනගන්න ලැබුණා. ඒ කියන්නේ ඒ අනුව අපිට අපහැදී ඒ කියන්නේ අපි නොදන්නා ඉතිහාසයක් කාල පරිච්ඡේදයක් තුල සීගිරි සංකීර්ණ තුරු යම් කාර්යභාරයන් කෙරලා තියෙනවා කියලා අපිට එවෙන් සනාථ කරගන්න පුළුවන්. ඒත් එක්කම සීගිරිය හුදකලා වෙච්ච තැනක් නෙවෙයි. විශාල මෙතන මේ ප්‍රාකාර නැත්නම් මේ රාජකීය නගර සංකීර්ණය මේ විදිහට එක් කලාපයකට සීමා වෙලා තිබුණාට මේ හාත්පස ප්‍රදේශයේ වැව් මූලික කරගත්තු ජනාවාස පද්ධතියක් අපිට අඳුර ගන්න පුළුවන්. විශාල වශයෙන් වැව් ආරාම විශාල වශයෙන් රාශියක් අපිට අඳුර ගන්න පුළුවන්. මේවා මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ දක්වා විහිදෙන ඉතිහාසයක් සහිත ස්ථාන බොහොමයක්ම මේ පූර්ව ඓතිහාසික සාධක තියෙන අනුරාධපුර යුගයට අයිති මේ විදිහේ ජනාවාස පද්ධතියක්ම මේ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශයෙන් අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. මේ කරන ලද පරිශන අනුසාරයෙන්. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය කුසුම්සිරි මැතිතුමන්ට. එසේනම් මේ අවස්ථාව සහභාගී වී සිටින ඔබ සියලුම දෙනාට ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා. සර් මේ අපිට chat box එකට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔව්. පළවෙනි ප්‍රශ්නේ අටපට්ටම් පොකුණ සහ ජලමල් අතර සම්බන්ධයක් තිබේද? අටපට්ටම් පොකුණ ජලමල් අතර සම්බන්ධයක් නැහැ. අටපට්ටම් පොකුණ තියෙන්නේ මේ ජල උද්‍යානයේ ඉහළම මට්ටමේ. මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. නමුත් අටපට්ටම් පොකුණ ජල උද්‍යානයේම එක කොටසකට අදාළ එකක්. ජල උද්‍යානයේම අර දෙවෙනි කොටස තමයි කුඩා ජල උද්‍යානය හැරුණාම මම කිව්වා කොටස් 3ක් තියෙනවා කියලා. පළවෙනි කොටස තමයි අර මහා ජල උද්‍යානයේ පොකුණු 4 තියෙන එක. ඊට පස්සේ ජල මල් තියෙන එක. ඊට පස්සේ අවසාන කොටස තමයි අටපට්ටම් පොකුණ තියෙන ස්ථානයේ ජල මල් අතර සම්බන්ධයක් නැහැ. ජල උද්‍යානයේ කොටසක් ඒක. ඔව් සර්. ඊළඟ ප්‍රශ්නේ සීගිරිය මහ වැව මාපාගලට සමාන්තරව සීගිරිය ගලට සම්බන්ධ වී තිබෙන්නට ඇද්ද? ඔව් මාපාගල කිට්ටුව රැල්පනාව තියෙනවා. සීගිරිය ගලට සම්බන්ධ වෙලා නැහැ. මාපාගලට සම්බන්ධ වෙනවා. එතන ඉඳලා නිකවටන්ව දක්වා විහිදෙන දිග මේ වැව් බැම්මක් අඳුර ගන්න පුළුවන් කිලෝමීටර 9ක් පමණ දිග වැම්මක් තියෙනවා. මාපාගලට සම්බන්ධයක් තියෙනවා. සීගිරි ගලට සම්බන්ධ නැහැ.
ඔව් සැබෑයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඔව් සම්බන්ධ වී සිටින ඔබට අවස්ථාව තිබෙනවා දැන් ප්‍රශ්න අදහස් ඉදිරිපත් කිරීම සඳහා. ඔබට රේස් හෑන්ඩ් ඔප්ෂන් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම chat box එක හරහා ඔබට ගැටළු ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඔව් සර් තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. සීගිරිය සහ පිදුරංගල අතර ඇති සම්බන්ධය විස්තර කළ හැකිද කියලා. ඔව් සීගිරිය පිදුරංගල කියන දෙකම මුල් කාලීනව අනුරාධපුරයේ මුල් කාලීනව ආරාම සංකීර්ණ දෙකක් තිබුණු ස්ථාන. මේ දෙකේම ආරාම ලෙන් විහාර සංකීර්ණ තිබිලා තියෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා මම කතා කර අර ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස පිළිබඳවත් ගත්තොත් එimhe සීගිරිය පිදුරංගල දෙකේම මානව ජනාවාස තිබිලා තියෙනවා. කියන්නේ ප්‍රාග් ඓතිහාසික අවධියේදී. කොහොම වුණත් පස්වෙනි සියවසෙන් පස්සේ සීගිරිය ලොකු දියුණුවක් ඇති වෙලා තියෙනවා. දැන් කාශ්‍යප රජුරුව මේ ස්ථානයේ නගර සංකීර්ණය සඳහා තෝරා ගන්නකොට සීගිරිය ආරාම සංකීර්ණයක් හැටියට තිබුණු තැනක්. නමුත් කාශ්‍යප රජුරුවන්ට ඕන උනේ ඔහුගේ නගර සංකීර්ණ ලෞකිකත්වයට බර නගර සංකීර්ණයක්. ඒ කියන්නේ මේ රාජකීය නගර සංකීර්ණයක්. එතකොට මෙතන මේ රාජකීය නගර සංකීර්ණයක් තුල ආරාමයක් තිබීම එතන නොගැලපෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපිට හිතන්න පුළුවන් පස්වෙනි සියවසේදී කාශ්‍යප රජුරුව පිදුරංගල විහාරයේ වැඩි දියුණු කරලා මේ හිටපු භික්ෂුන් වහන්සේලාත් ඒ ස්ථානයට පදිංචි කරවන්න ඇති කියලා පස්වෙනි සියවසේ ලොකු මේ දියුණුවක් එතන ඇති වෙනවා. ඒත් එක්කම බෝවුපුල්වන් කාශ්‍යපගිරි විහාරය කියලා නැත්නම් විහාරය නමින් විහාර දෙකක් කෙරෙව්වා කියලා මහාවංශයේ සඳහන් වෙනවා කාශ්‍යප රජුරුව. ඒ කියන්නේ දූලා දෙන්නගේ නම් වලින් එකක් පිදුරංගල විහාරය කියලා සැලකෙනවා. අනිත් එක වෙස්සගිරි කියලා හඳුනගෙන තියෙනවා. එතකොට මේ විදිහට මේ නමින් කරපු විහාර දෙකක් වගේම ඒත් එක්කම තව විශේෂත්වයක් තියෙනවා. දැන් ඔය මේ සීගිරි මේ පිදුරංගල පර්වත පාමුලක් තියෙනවා පබ්බත විහාර සංකීර්ණයක්. මේ පබ්බත විහාර සංකීර්ණේ පසු කාලේනව කරපු කැණීම් වලින් දැන් මහා වංශයේ සඳහන් වෙනවා කාශ්‍යප මේ මුගලන් රජුරුව විහාර දෙකක් කරවලා තියෙනවා. සීගිරි දල්හ විහාරය සහ දාඨා කොණ්ඩඤ්ඤ කියලා විහාර දෙකක් කරවලා තියෙනවා කාශ්‍යප රජුරුවන්ට පස්සේ. නමුත් මේ සීගිරි දල්හ විහාරය කියන එක කොහෙද කියලා අපිට අඳුර ගන්න ලැබුණේ නැහැ. නමුත් ওই 2000 2001 වගේ වර්ෂවලදී මේ ওই පබ්බත විහාර සංකීර්ණේ පිළිමගේ කරපු කැණීම් වලින් දල වහර කියන වචනේ හම්බෙලා තියෙනවා. වහර ලිපියක මේ විහාරයේ දල්හ විහාරය කියන මේ සමාන මේ වචනේ දල වහර කියන වචනේ අපිට අඳුර ගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලි ඒක මුගලන් රාජ්‍යරුව සීගිරියට සමීපව කරපු විහාරය ඒ කියන්නේ මේ විහාර පරිශ්‍රය පිදුරංගල විහාරයේ ඔය කියන මේ පර්වත පාමුල තියෙන පබ්බත විහාර සංකීර්ණය කියලා අඳුර ගන්න පුළුවන්. ඒ සීගිරියත් පිදුරංගලත් එක්ක ලොකු සම්බන්ධතාවයක් අර ඔය විදිහට අපිට දැක ගන්න පුළුවන්. ඔව් සර් තව ප්‍රශ්නයක් තියෙනවා සර්. සිංහ පාදය බෙල් මහතා විසින් වෙනස් කිරීමට ලක් කර බව සත්‍යයක්ද කියලා අහලා තියෙනවා සර්. සිංහ පාදේ වෙනස් කිරීමට ලක් කිරීම කියලා කියන්නේ දැන් මට හම්බ වුණා පැරණි වාර්තාවක් 1960 ගණන් වල ලියපු ලේඛකෙක් ලියලා තියෙනවා. ඒ වන විට හිටපු බෙල් මහත්තයත් එක්ක වැඩ කරපු අයගේ ප්‍රකාශයන් අරගෙන ලියපු ලේඛනයක්. ඒකේ තියෙනවා මේ පුද්ගලයා සටහන් කරලා තියෙනවා සිංහ රූපය දැක්කා කියලා එතන. සිංහ රූපය දැක්ක කැණීම් හාරගෙන යනකොට සිංහ රූපය දැක්කා කියලා තියෙනවා. මහත්තයා කිව්වලු එතනින් තව හාරන්න කියලා. හාරනකොට රූපේ උඩ ටික කඩාගෙන වැටෙනවලු. එතනින් ඒ පස් ටික අයින් කරලා අර මේ නිල වාර්තාවල සටහන් වෙන්නේ අර විදිය ප්‍රකාශ වල තමයි සටහන් වෙන්නේ. නමුත් ඊට පස්සේ සිංහ පාදය මේ ඉතිරි වෙලා තිබුණු කොටස ඒ විදිහට සංරක්ෂණය කරලා තියෙනවා. වෙනසකට භාජනය කරලා නැහැ. පැරණි කැණීම් කරලා මතු කරගත්ත අවධියේ ඡායාරූපත් එක්ක ගත්තොත් වෙනසක් නැහැ. ඒ ස්වරූපේ තියෙන. නමුත් එතන අර මුල් කොටස් තිබුණා කියලා යම්කිසි මේ අර විදිහේ තොරතුරු අපිට ලබා ගන්න මේ හම්බෙලා තියෙනවා. මේ සිංහ මූණක් තිබුණු බවට සාධක සැපේන්නේ. සර් අර මේ ඇහෙනවද දන්නේ මං කියන එක? ඇහෙනවා. දැන් සර් කිව්වනේ අර බෙල් මහත්තයත් එක්ක ගත්ත තොරතුරු අර ලේඛනගත කරපු සටහනක් ගැන. ඔව්. ඒක මේ වෙනකොට කොහෙද තියෙන්නේ ලේඛනේ? ඒ කියන්නේ ලේඛන දෙපාර්තමේන්තු පාගාරිකද? නෑ ඒක මෙහෙමයි. 1966 පොතක් ලියලා තියෙනවා තැන්නේ කියලා එක්කෙනෙක් මට මතක නැහැ සීගිරි පවත හරි මොකක් ඒ කියන්නේ මේ පොත වැඩි මේ ඒ කියන්නේ මාතලේ ප්‍රදේශයේ කෙනෙක් ලියලා තියෙන්නේ. මේ පොත වැඩි
මේ දැන් හොයාගන්න නෑ පොත් මේ මට නම් හම්බුනේ දඹුල්ල මහජන පුස්තකාලයේ තියලා එක පිටපතක් හම්බුණා. එතකොට ඒ තැන්නේ කියන එක්කෙනා සම්මුඛ සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ වන විට අවුරුදු 90 ගණක් වයසේ හිටපු බෙල් මහත්තයත් එක්ක වැඩ කරපු පුද්ගලයෙක්. ඔහු කියලා තියෙනවා ඒ කතන්දරේ මේ පොතේ ඒ කියපු වචන වලින්ම සටහන් කරලා තියෙනවා. ඒක විතරයි දැනට තියෙන එකම ලේඛනය පිළිබඳව. ඕකස එතකොට මේ වෙනකොට සංරක්ෂණය කිරීමක්වත් කළා නේද? ඒක අධි සංරක්ෂණ ලේඛනයක් විදියට. මොකද ඔය කියන තොරතුරු විතරමයි අපි අහලා තියෙන්නේ සර් කියනකම් ඔය සම්බන්ධව. ඔව් ඒක මේ පොත මට නම් හම්බුනේ පුස්තකාලේ විතරයි. ඒක සංරක්ෂණ කියන්නේ මේ පොතක් හැටියට තියෙන මුද්‍රණය කරපු පොතක් හැටියට. මටත් හම්බුනේ එකම තැනක මේ වෙන කිසිම තැනක මේ පොත හම්බුනේ නැහැ. නමුත් ඒ පොත නම් එතන ආරක්ෂිතව තියෙනවා. එච්චර වෙන පිටපතක් එහෙම මොනවත් ඒක ඇත්තටම වටිනවා ඒක මේ ආරක්ෂා කරලා තියාගන්න එක. ගොඩක් තියෙනවා ඒ කියන්නේ මොකක්ද ගොඩක් මේ අර සම්මුඛ සාකච්ඡා වලින් ගත්ත තොරතුරු. මොකද 1966 වෙනකොට බෙල් මහත්තයත් එක්ක වැඩ කරපු කණ්ඩායමේ අවසන් කට්ටිය ඉඳලා තියෙනවා. ඒ නිසා ඒක වැදගත්කමක් තියෙනවා. මේ තොරතුරු වල. හරියට කතන්දරයේ තියෙන ඔවුන්ගේ ලබාගත් තොරතුරු වැඩ කරපු හැටි එතකොට කොහොමද මේ මැරුණ හැටි දෙබරු ගහලා මැරුණ හැටි මැරුණ පුද්ගලයෝ වලල්ලා තියෙනවා දෙමළ අය වැඩ කරලා තියෙනවා ඒ විස්තර තොරතුරු ගොඩක් තියෙනවා මේ පොතේ. ඒ ඔස්සේ ගියොත් අපිට තව අප්‍රකට තොරතුරු ගොඩක් හොයාගන්න පුළුවන් සීගිරි සම්බන්ධව. පුළුවන් ඒවා ඊට පස්සේ වාර්තා වෙලා නැහැ. අර විදිහ ඒ කියන්නේ අර විදිහ දැන් නම් සම්මුඛ සාකච්ඡා වලින් තොරතුරු ලබා ගන්න ආයත් නැහැ නේ ඒ කාලේ. ඌව තමයි ඉතින් පිට ගන්න තියෙන්නේ. හරි සර්. ඔව් ඔබ සියලු දෙනාටම අවස්ථාව තියෙනවා නැවතත් අදහස් ගැටළු ඉදිරිපත් කිරීම සඳහා. මේ අතර වාරයේ මම මතක් කිරීමක් කරන්නම්. උරුමයක ආවර්ජන පසුගිය දේශනවල පටිගත කළ දේශනය ඔබට නැරඹීම හැකියාව තිබෙනවා Department of Archaeology and Heritage Management YouTube channel එක ඔස්සේ සහ Department of Archaeology and Heritage Management RUSL කියන අපගේ Facebook පිටුව ඔස්සේ. අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා raise hand option එක භාවිතා කරන්න පුළුවන් ඔබට. chat box එක හරහා ඔබට අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මයික්‍රොෆෝන් එක භාවිතා කර අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. සර් තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔව්. සීගිරිය ප්‍රදේශයෙන් හමු වූ බවට සඳහන් කළ පුස්කොළ පොතෙහි ඇති විස්තර පිළිබඳ වාර්තා කිරීමක් සිදු වී තිබේද? ඒ පිළිබඳව සඳහන් වෙනත් වැදගත් කරුණු මොනවාද? සීගිරි පිළිබඳව මම කිව්වා එකක් මේ අර කඳුරේ බණ්ඩාරක නීති පොත කියන පොත. කඳුරේ බණ්ඩාරක නීති පොත පිටපතක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ බ්‍රිතාන්‍ය මේ බ්‍රිටිෂ් මියුසියම් එකේ තියෙනවා කියලා වාර්තා වුණා. නමුත් මට මේ සීගිරි ප්‍රදේශයෙන් හමු වුණේ එක පිටපතක් ඒකත් අහම්බෙන් තමයි ඒ පුද්ගලයෙක් කිව්වා ඔය ළඟ පුස්කොළ පොත් වර්ගයක් තියෙනවා බලමු කියලා. ඒ අතරේ තමයි ওই පොත තිබුණේ. මම පිටපත් මේ කියන්නේ පිටු ගණනාවක් පිටපත් කරන අතරේ ඒ පුද්ගලයා අසනීප වෙලා මිය ගියා. එතනින් පස්සේ ඒ තොරතුරු කිසි දෙයක් මට ලබා ගන්න හම්බුනේ නැහැ. පොත තියෙන තැනක්වත් නැහැ. ඒත් එකම අර ඔහු ළඟ තමයි අර සන්නසක් තිබුණේ. ඒ කියන්නේ සීගිරි සන්නස කියන්නේ මේ ඒකත් මේ පුස්කොළ ඒ කියන්නේ එක කොළයක දෙපැත්ත ලියලා තියෙන ලියවිල්ල. නමුත් ඒකත් ඒ අතරෙමයි තිබුණේ. ඔහු දන්නෙත් නෑ සන්නසක් තියෙනවා කියලා. ඒකත් තිබුණේ ඒ පොත ඇතුලේ. ඒක වෙනම කොළයක්. නමුත් මොකද ඒ ගෙනියන්නවත් ඔහු කැමති වුණේ නෑ පිටපත් කරගන්න. එතෙන්දී අතෙන් ලියා ගන්න එක තමයි මම කරේ. අර සන්නස ට්‍රේස් කරගත්තා. පුස්කොළ පොත් මේ කොළ ටික පිටපත් කරගත්තා. ඒ අතර තමයි ඔහු අසනීප වුණේ. එතනින් එහාට කරගන්න හම්බුනේ නෑ. නමුත් දැන් ඒවා පස්සේ මං ගිහලා හොයලා බැලුවම මේ කිසි දෙයක් කවුරුත් දන්නේත් නැහැ වැත්තේත් නැහැ. මේ ඒ තොරතුරු එහෙම යටපත් වුණා. නමුත් මගේ ළඟ දැනට තියෙන්නේ අර මේ සන්නසේ ට්‍රේසින් කරපු පිටපත විතරයි. ඔව් නැවතත් ඔබට අවස්ථාව තියෙනවා අදහස් සහ ගැටළු ඉදිරිපත් කිරීම සඳහා. ඔව් මම හිතන්නේ
කාල වේලාවත් සමග අපට දේශනය අවසන් කිරීමට සිදු වෙනවා. උරුමය කාවර්ජන 6 වැනි දේශනය සඳහා අප සමග සම්බන්ධ වුණු ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ හරවත් දේශනය සම්බන්ධයෙන්. ඒ වගේම අපගේ මීළඟ දේශනය ඔක්තෝබර් මාස 5 වෙනි අඟහරුවාදා රාත්‍රී 8ට පැවැත්වීමට නියමිතයි. එහිදී පුරාවිද්‍යාත්මක කැණීම් සඳහා භූ පුරාවිද්‍යාත්මක අධ්‍යයනය වල ඇති වැදගත්කම යන මාතෘකාව යටතේ දේශන පැවැත්වෙන අතර ඒ සඳහා අප සමග සම්බන්ධ වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර තාක්ෂණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සංස්විකා මාලින්යන් ආචාර්යතුමිය. ඒ සඳහා ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන The Journal of Archaeology and Heritage Studies යන ග්‍රන්ථය නුදුරු දිනකදී එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔබ අපි ඉදිරියේදී දැනුවත් කරන අපගේ Facebook පිටුව හරහා Department of Archaeology and Heritage Management RUSL යන Facebook පිටුව හරහා. ඉතින් මේ සඳහා අපට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා සම්බන්ධ වන ලෙස. එසේනම් උරුමය කාවර්ජන 6 වැනි දේශනය මෙලෙස අපි අවසන් කරනවා. සම්බන්ධ වූ සියලුම දෙනාට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආචාර්යතුමනි ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.